එහෙනම් රාශි ಜಾති දෙකක් ඔයා ඉගෙනගෙන තිනවා පොඩි කාලේ ඉඳලා. එකක් දෛශික රාශි, අනිත් එක අදිස රාශි. ඔයාගේ පේපර් එකේ අනිවාර්යයෙන්ම පුතේ පේපර් එකේ අනිවාර්යයෙන්ම මේ සෛල ඉන්ද්‍රියකා ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගැලියස් ලැපහෙට්ටි වලිකුකුලා අපේ ජාතික පක්ෂියා වචනේ හරි ගැලියස් ලැපහෙට්ටි හරි ගණනාමයේ තියෙනවා විශේෂනාමයේ තියෙනවා ඒකත් හරි ගණනාමයේ පළවෙනි අකුර කැපිටල් හැබැයි මෙන්න හැංගිලා ඉන්නවා එල් අකුරක් කැපිටල් දාලා සුළු නාමයේ හෙවත් විශේෂනාමයේ මෙන්න මේ හේතුව නිසාම මේ උත්තරේ වරදිනවා. සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එතන මවුල එකක් තියෙනවා. මේ තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. විද්‍යුත් විච්ඡේදනය යොදාගෙන යම් පුෂ්ඨයක් මත ලෝහයක් ආලේප කරගන්න. අපි කියනවා ලෝහාලේපනය කියලා. ඝර්ෂණීය අවස්ථා තුනයි පුතේ. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ඊතලයේ හිසෙන් දැක්වෙන්නේ විමෝචකයේ සහ සංග්‍රාහකයේ අතර ට්‍රාන්සිස්ටරය තුල ධාරාව ගන්න දිශාවයි. පැරලෝහයක් කියලා කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ වැඩි ලෝහ. මේ පටන් ගන්න බිඳුවෙන් ප්‍රවේගය. ඉවර කරන්නේ 20න්. කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙලා තියෙනවා. කාලයත් එක්ක ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණයක් හෙවත් ධනතර. මේ තාත්තගේ Y ශුක්‍රාණුව එහෙම නැත්නම් Y ජන්මාණුවත් එක්ක මේ අම්මගේ X ජන්මාණුව හෙවත් X ඩිම්බය එකතු වුණොත් හැදෙන්නේ XY. ඒ කියන්නේ පිරිමි. දැන් මේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඊටාම සරලව ප්‍රභා සංශ්ලේෂණය දක්වන විදිහ තමයි මේ තියෙන්නේ. ඒ ඔයා දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ශාක තුල ආහාර නිෂ්පාදනය කිරීම. ශාක තුල ආහාර නිෂ්පාදනය කරන්න ಜಾති 4ක් ඕන. ශක්තිය විදිහට අවශ්‍ය වෙනවා ආලෝක ශක්තිය. ඒ වගේම අමුද්‍රව්‍ය විදිහට අවශ්‍ය වෙනවා ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක අතරින් අභ්‍යන්තර සාධකයේ වෙනවා හරිතප්‍රද. එහෙනම් හරිතප්‍රද අභ්‍යන්තර සාධකය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බාහිර සාධක. එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වෙනවා. මෙතනට අවශ්‍ය ශක්තිය දෙන්නේ ආලෝක ශක්තිය. ඉතින් මේ 4 දෙනා එකතු වෙලා පුතේ නිෂ්පාදනය කරන ආහාර විදියට හදන්නේ ග්ලූකෝස් තමයි හදන්නේ. අතුරු ඵලයක් විදියට අපිට ලබා දෙනවා ඔක්සිජන්. ලබා දෙනවා. හොඳයි. එහෙනම් අපි යනවා පළවෙනි ප්‍රශ්නයට අපේ පේපර් එකේ. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදුවන්නේ ශාක සෛලයක කුමන ඉන්ද්‍රියකාව තුලද? අපෙන් අහනවා පුතේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ ශාකයේ මොන ඉන්ද්‍රියකාව තුලද කියලා. න්‍යෂ්ටියේ වෙන්න බෑ පුතේ. ඒක අයින් කරන්න. න්‍යෂ්ටිය තමයි සෛලයේ සියලුම කටයුතු පාලනය කරන්නේ. එයා ප්‍රභා සංශ්ලේෂණ කටයුතු සිද්ධ කරන්නේ. එයා තමයි සෛලයක ඉන්න බොස් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ පුතේ සෛලයක ඉන්න ජව පොළවල්. එහෙම නැත්නම් ශක්ති බලාගාර. එයාගේ යටතේ තමයි පුතේ මේ ශක්තිය නිෂ්පාදනය කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ පුතේ ශක්තිය නිෂ්පාදනය කරන ජව පොළවල්. හොඳයි. රයිබෝසෝම කියලා කියන්නේ මොනවාද? රයිබෝසෝම කියලා කියන්නේ පුතේ අපේ සෛලය තුලට අවශ්‍ය ප්‍රෝටීන් හදලා දෙන කෙනා. එහෙනම් ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නේ මොන සෝමද? රයිබෝසෝම. හරිත ලවය කියන ඉන්ද්‍රියකාව තුල තමයි පුතේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ. එහෙනම් ආහාර නිෂ්පාදනය කරන්නේ කොහෙද? හරිත ලවය තුල. එහෙනම් පිළිතුර වෙන්නේ හරිත ලවය. දෙවෙනි ප්‍රශ්නය. අදිස රාශියක් වන්නේ පහත කවරක්ද? අපි දන්නවා මේ රාශියක් කියලා කියන්නේ මනින්න පුළුවන් මිනුමක් තියෙන දෙයකට. පුතේ මොකක් හරි මනින්න පුළුවන් මිනුමක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ රාශියක් කියලා. එහෙනම් රාශි ಜಾති දෙකක් ඔයා ඉගෙනගෙන තිනවා පොඩි කාලේ ඉඳලා. එකක් දෛශික රාශි, අනිත් එක අදිස රාශි. පුතේ අදිස රාශියක් කියන්නේ විශාලත්වයක් පමණක් තියෙන රාශි. දෛශික රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් හා දිශාවක් තියෙන දෙකම තියෙන රාශියට. පුතේ දෛශික රාශියක් කියලා කියන්නේ විශාලත්වයකුයි දිශාවකුයි දෙකම තියෙනවා. ත්වරණය කියලා කියන්නේ පුතේ ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ත්වරණයයි. ඒතර ප්‍රවේගය කියලා කියන්නේ දෛශිකයක්. එහෙනම් ත්වරණයත් දෛශිකයක්.
ත්වරණයක් දෛශිකයක්. ප්‍රවේගය කියන්නේ පුතේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙනවාද අන්න ප්‍රවේගය. විස්ථාපනය කියන්නේ පුතේ දෛශිකයක්. එහෙනම් ප්‍රවේගයක් දෛශිකයක් වෙනවා. ඊළඟට බලය කියලා කියන්නේ පුතේ බලය නේ යමක් ඇදීමේදී හෝ තල්ලු කිරීමේදී තමයි බලයක් ඇති වෙන්නේ. ඒතර මේ බලයේ ලක්ෂණ තුනක් ඔයා පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි බලයට විශාලත්වයක් තියෙනවා. මෙන්න දෙවෙනි කාරණේ බලයට නිශ්චිත දිශාවක් තියෙනවා. මෙන්න තුන්වෙනි කාරණය බලයේ උපයෝගී ලක්ෂයක් තියෙනවා. මේකෙන් පළවෙනි දෙක තමයි පුතේ අපිට වැදගත් වෙන්නේ. බලයට විශාලත්වයක් තියෙනවා, බලයට නිශ්චිත දිශාවක් තියෙනවා. එහෙනම් බලය දෛශිකයක් වෙනවා. දුර කියන රාශියනේ එහෙනම් පිළිතුර වෙන්නේ. දුර කියලා කියන්නේ අදිශයක්. ඇයි මං එහෙම කියන්නේ? දුර අර්ථ දක්ව ගන්නකො යා. දුර කියන්නේ පුතේ චලනය වන වස්තුවක් ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. චලනය වන වස්තුවක් ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. ඒකට තියෙන්නේ විශාලත්වයක් විතරයි. ඒකට නිශ්චිත දුරක් ඒකට නිශ්චිත දිශාවක් නැහැ. ඒකට නිශ්චිත දිශාවක් නැහැ. එහෙනම් පුතේ අදිශයක් වෙන්නේ මෙතනින් දුර කියන රාශිය. ඔයාව ගෙනියනවා තුන්වෙනි ප්‍රශ්නයට. CX H2O Y කියලා දීලා තියෙනවා. මේකේ අදහස ගත්තොත් එහෙම කාබන් පරමාණු ගාන වෙනස් වෙන්න පුළුවන්. එතනට 10 12 හරි කීයක් හරි එන්න පුළුවන්. ඒ නිසා X කියලා දීලා තියෙනවා. මේ Y කියන්නේ ජලාණු ගාන. ජලාණු ගාන වෙනස් වෙන්න පුළුවන්. කාබන් පරමාණු ගාන වෙනස් වෙන්න පුළුවන්. ජලාණු ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ජලාණු ගාන වෙනස් වෙන්න පුළුවන් නිසා Y දාලා තියෙනවා. අපි දන්නවා අපේ කාබනික සංයෝග අපේ දේහයේ කාබනික සංයෝග හතරක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ඔය යටතෙන් කාබෝහයිඩ්‍රේට වල තැනුම් ඒකක මූලද්‍රව්‍ය 3ක් තියෙනවා. තැනුම් ඒකක මූලද්‍රව්‍ය. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. මේක දරුවෝ මතක තියාගෙන ඉන්නේ චෝ කියලා. සෝ නෙවෙයි චෝ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. right. එහෙනම් මේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේටයක්. සර් මේක මේදයක් වෙන්නත් පුළුවන් නේද? ලිපිඩයක් වෙන්නත් පුළුවන් නේද? ඔව් ලිපිඩයක් වෙන්නත් පුළුවන් තමයි. ඒ මොකක් කියලා කිව්වොත්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන තුන්දෙනා ගෙන් තමයි ලිපිඩත් ගොඩ නැගෙන්නේ. ඒක හරි. හැබැයි මේ විදිහට ජලාණු සංඛ්‍යාවක්, කාබන් පරමාණු සංඛ්‍යාවක් විදිහට පොදු අණුක සූත්‍රයක් එක්ක එන්නේ පුතේ කාබෝහයිඩ්‍රේටයක් විතරයි. කාබෝහයිඩ්‍රේටයක් විතරයි. එහෙනම් මෙතනට පිළිතුර වෙන්නේ කාබෝහයිඩ්‍රේට එක පොදු අණුක සූත්‍රය තමයි මේ තියෙන්නේ. ද්‍රව සමජාතීය මිශ්‍රණයකට උදාහරණයකි. පුතේ දැන් මිශ්‍රණයක් කියලා කියන්නේ මොකද්ද? අපි පදාර්ථ කොටස් දෙකකට බෙදුවානේ පොඩි කාලේ ඉඳලා. එකක් තමයි සංශුද්ධ ද්‍රව්‍ය, සංශුද්ධ නොවන ද්‍රව්‍ය. දැන් සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට කියන තව නමක් තමයි මිශ්‍රණ. මිශ්‍රණයක් කියන්නේ පුතේ සංඝටක දෙකකට වඩා වැඩි ගන්නක් එකට එකතු වෙලා ඉන්නවා රසායනිකව ප්‍රතික්‍රියා කරන්නේ නැතු. ඔක තමයි මිශ්‍රණයක අර්ථ දැක්වීම. එතකොට මේ මිශ්‍රණ ಜಾති දෙකක් තියෙනවා. එකක් සමජාතීය මිශ්‍රණ, අනිත් එක විෂමජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණයක් කියන්නේ පුතේ මිශ්‍රණයේ පුරාම සංඝටකවල ස්වභාවය ඒකාකාරයි. මිශ්‍රණයේ පුරාම සංඝටකවල ස්වභාවය ඒකාකාරයි. අන්න සමජාතීය මිශ්‍රණයක්. විෂමජාතීය මිශ්‍රණයක් කියන්නේ පුතේ මිශ්‍රණයේ පුරාම සංඝටකවල ස්වභාවය ඒකාකාර වෙන්නේ නැහැ. ඒකාකාර වෙන්නේ නැහැ. හොඳයි. ඉතින් සමජාතීය මිශ්‍රණ ගොඩ නැගෙන්න පුළුවන් ද්‍රව එකතු වෙලා, ඝන එකතු වෙලා, ද්‍රව වායු එකතු වෙලා, ඒ විදිහට අර භෞතික අවස්ථා එකතු වෙලා සමජාතීය මිශ්‍රණ විවිධාකාරයෙන් ගොඩ නැගෙන්න පුළුවන්. දැන් මෙතන අහන්නේ මොකද්ද? ද්‍රව සමජාතීය මිශ්‍රණයකට උදාහරණයක්. ඒ කියන්නේ පුතේ ද්‍රව ಜಾති දෙකක් හරි වැඩි ගන්නක් හරි එකතු වෙලා මිශ්‍රණය පුරාම සංඝටකවල ස්වභාවය ඒකාකාර වෙනවා. අන්න ද්‍රව සමජාතීය මිශ්‍රණයක්. හොඳයි. දැන් ලුණු ද්‍රාවණය ගන්නකො. ලුණු කැට විදියට තියෙන සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වය. එතකොට මොකද්ද? ඝන. ජලය නම් ද්‍රව. එතකොට ඝන ද්‍රවනේ ලුණු ද්‍රාවණේ. ඒක සමජාතීය තමයි ඝන ද්‍රව සමජාතීය මිශ්‍රණයක්. කොපර් සල්ෆේට් කුඩු විදියට කැට විදියට තියෙන්නේ. ඒවා ඝන. ඒවා වතුර දිය කරාම තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණේ එන්නේ. ඒක සමජාතීය නම් තමයි. හැබැයි ඝන ද්‍රව සමජාතීය මිශ්‍රණයක්.
කහදියර කියලා කියන්නේ ඉතින් ආයේ සමජාතීය මිශ්‍රණයක් නෙවෙයි. ඒක විෂම ජාතීය මිශ්‍රණයක්. එහෙනම් ඉතිරි වෙන්නේ මොන කිරිද? විනාකිරි. පුතේ විනාකිරි කියලා කියන්නේ ඇසිටික් අම්ලය. 100ට 4 ඇසිටික් අම්ලය. ඒ කියන්නේ ඒකේ ජලය 196ක් තියෙනවා 104ක් ඇසිටික් අම්ලය තියෙනවා. ඒ තමයි විනාකිරි. 96ක් ජලයේ තියෙනවා 4ක් ඇසිටික් අම්ලය තියෙනවා. අන්න දෙන්නම ද්‍රව. දෙන්නම ද්‍රව. ඇසිටික් අම්ලයක් ද්‍රව, ජලයක් ද්‍රව. ද්‍රව ද්‍රව සමජාතීය මිශ්‍රණයක්. එහෙනම් ලස්සනයි පැහැදිලි උදාහරණය විනාකිරි. විනාකිරි. හොඳයි අපිට 15 වෙනි පාඩමේ සාකච්ඡා කරන්න තියෙන සරල දෙයක් මෙතෙන්දි පොඩ්ඩක් පැහැදිලි කරගමු පුතේ. මේ හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද කියන එක. පුතේ දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ අපේ පෘථුවිය කියලා. මේ තියෙන්නේ අපේ පෘථුවිය. ඔන්න පෘථුවියේ තියෙනවා වායු ගෝලය. මේ තියෙන්නේ මොකද්ද? පෘථුවි වායු ගෝලය. පෘථුවි වායු ගෝලය තියෙනවා. හරි. දැන් මේ පැත්තේ ඉන්නවා කවුද? අපේ සූර්යයා ඉන්නවා. සූර්යයා ඉන්නවා. හරි. ඔය ඉන්නේ සූර්යයා. හරි. ඒතර සූර්යාගෙන් එනවා අහිතකර පාරජම්බූල කිරණ. හරි. ඒවා වළක්වන්න මොකද්ද තියෙන්නේ? ඒවා වළක්වන්න අපේ තියෙන ඕසෝන් ස්තරය තියෙනවා. හරි. ඕසෝන් ස්තරය තියෙනවා මේ අපේ පෘථිවි වායු ගෝලයේ තියෙනවා. හරි. ඒ ඕසෝන් ස්තරය නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. දැන් මේ සූර්යාගෙන් එනවනේ පුතේ සූර්ය තාපය. එහෙම නැත්නම් තාප විකිරණ කියලා අපි කියන්නේනේ. ඔය තාප විකිරණ ඇවිල්ලා ඔය තාප විකිරණ වලින් ගොඩාක් මෙහෙම හරවලා යවනවා පුතේ. තාප විකිරණ එනේ වගේ ගොඩාක් හරවලා යනවා. නැත්නම් අපේ පෘථිවිය නිකන් මේ ජුජුස් එකක් වගේ එහෙම නැත්නම් දොදොල් වගේ මේ රත් වෙන්න පුළුවන්. හරි? ඉතින් එහෙම රත් වෙන්නේ නැහැ. මෙහෙම හැරිලා යනවා. හරවලා යවනවා. හරවලා යවනවා. මේ වායු ගෝලය විසින් හරවලා යනවා. හැබැයි මේ සමහර වායු මේකෙන් ටිකක් තියාගන්න. සමහර වායු මේකෙන් ටිකක් තියාගන්න. දැන් CO2 හරි. ඊට පස්සේ CH4 හරි. ඔය වගේ ඒවා මොකද කරන්න පුතේ මේ CFC ඕසෝන් O3 හරි. දැන් මේ වායු සමහර ටික අද මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මෙතේන්, ඕසෝන්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන්නේ CFC. මේවා මොකද්ද කරන්නේ? ටිකක් අර දහවල් කාලයේ ලැබෙන තාපයෙන් රඳවා තබා ගන්නවා. තාපේ ටිකක් රඳවාගෙන ඉන්නවා. මේ වායු වලට ඒ වැඩේ කරන්න පුළුවන්. ආන්න මේ වායු වලට අපි කියනවා හරිතාගාර වායු කියලා. දැන් ඔයා මගෙන් අහයි ඇයි සර් එහෙම ටිකක් තියාගන්නේ? එහෙම ටිකක් තියාගන්නේ පුතේ රාත්‍රී කාලයේ ඇතිවන අධික සීතලෙන් පෘථුවිය බේර ගන්න. මේ රාත්‍රී කාලයට සූර්යයා නැහැ, තාපය නැහැ. තුන් මේ පෘථිවිය අධික සීතලක් ඇති වෙන්න පුළුවන්. අන්නේ සීතලින් මුදවා ගන්න තමයි පුතේ මේ විදියට මේ හරිතාගාර වායු මෙතනින් සූර්යාගෙන් දහවල් කාලයේ ලැබෙන තාපයෙන් ටිකක් තියාගන්නේ. හරි. ඉතින් මේක අපි හඳුන්වනවා හරිතාගාරාචරණය කියලා. ග්‍රීන් හවුස් එෆෙක්ට් කියලා අපි මේක හඳුන්වනවා. හරිතාගාර ආචරණය. මේ තාපයෙන් ටිකක් තියාගන්න. හරිතාගාර වායු විසින්. ඒකට අපි කියනවා හරිතාගාරාචරණය කියලා. එහෙනම් හරිතාගාරාචරණයට බනින්න එපා. හරිතාගාරාචරණය අවශ්‍යයි. ග්‍රීන් හවුස් එෆෙක්ට් එක අවශ්‍යයි. හැබැයි ගැටලුව තියෙන්නේ මේකයි. අපි හිතමු අපි මිනිස්සුયો මානවයා තමයි මේක ගොඩක් කරන්නේ. මෙන්න මේ කියන හරිතාගාර වායු වැඩිපුර වායු ගෝලයට එකතු කරවුවොත් මේ හරිතාගාර වායු වැඩිපුර වායු ගෝලයට එකතු කරවුවොත් ඒගොල්ලන් ඉතින් අනේ පව්. ඒගොල්ලන් වැඩිපුර වායු ගෝලයේ හිටියොත් ඒගොල්ලන් ඉතින් දහවල් කාලේ එන තාපයෙන් ගොඩාක් රඳවා ගන්නවා. රැට ඕන් නැති තරම් රඳවා ගන්නවා. ඉතින් අන්න පෘථුවියට අනවශ්‍ය විදිහට තාපය ලබා ගන්නවා. පෘථුවිය තුළට අනවශ්‍ය විදිහට තාපය ලබා ගන්නවා. පුතේ මේකෙන් මොකද්ද වෙන්නේ? ගෝලීය උණුසුම ඉහළ යනවා. පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යනවා. පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් ඒකේ බලපෑම් රාශියක් තියෙනවා. බලපෑම් රාශියක් තියෙනවා පුතේ. ඒ ගැන අපි 15 වෙනි පාඩමේ ලොකුවට සාකච්ඡා කරනවා. දැනට තේරුම් ගන්න මේ හරිතාගාර ආචරණයට දායක වන වායු මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, මෙතේන්, ඕසෝන්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ඔන්නවා තමයි පුතේ හරිතාගාර ආචරණයට බලපාන වායුන් වෙන්නේ. හොඳයි. මේ තියෙන ලස්සන රූපයක්. අපි මෙතනට එන්න තිබ්බේ. මං හිතුවේ නෑ මේක තියෙයි කියලා. හරි. බලමු මේක. දැන් ඔන්න වායු ගෝලයේ තියෙන. මේ තියෙන ටිකක් හරවලා යවනවා, ටිකක් තියාගන්න. ඉතින් මේ තියාගන්න එකට අපි කියනවා හරිතාගාර ආචරණය කියලා.
හරිතාගාර ආචාරණය. වැඩිපුර මේ තාපේ රඳවා ගන්න හරිතාගාර වායු. ඒ වායු වැඩිපුර වායු ගෝලයට එකතු වුණොත් මොකද්ද වෙන සීන් එක? වෙන සීන් එක තමයි මේ පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා. ගෝලීය උණුසුම ඉහළ යනවා. හොඳයි. එහෙනම් අපේ ප්‍රශ්නය තමයි හරිතාගාර වායුවක් නොවන්නේ. මීතේන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, නයිට්‍රජන් ඩයොක්සයිඩ් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. දෙයනේ ඔක්සිජන් තියෙනවා. නේ? ඔක්සිජන් හරිතාගාර වායුවක් නෙවෙයි. එහෙනම් අපි ගස් හදන්න නැතුන් ඉන්න වෙනවා. මොකද ගස් හදන සැරේට ඔක්සිජන් වායුව එළියට එනවනේ පුතේ. ඒතර ඒක හරිතාගාර වායුවක් කියලා ගෝලීය උණුසුම ඉහළ නංගනවා. නෑනේ එහෙම එකක් වෙන්නේ නෑනේ. අන්න එහෙම කල්පනා කරත් මේකට උත්තරේ ලියන්න පුළුවන්. මේ ගස් හදන්න කියනවා මේ ඔක්සිජන් වලින් තාපය වැඩිපුර තියා ගන්නවා නම් ගස් හදලා හරියනවයි නේ. එහෙනම් නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, මෙතේන්, CFC, ක්ලෝරෝෆ්ලෝරෝකාබන් මෙන්න මේවා තමයි හරිතාගාර වායු වෙන්නේ. හොඳයි. එහෙනම් මතක තියාගන්න මෙහි දැක්වෙන ඉන්ද්‍රිකාවේ නම සහ කාර්යය නිවැරදිව දක්වා ඇති පිළිතුර ඔයාගේ පේපර් එකේ අනිවාර්යයෙන්ම පුතේ පේපර් එකේ අනිවාර්යයෙන්ම මේ සෛල ඉන්ද්‍රිකා ගැන ප්‍රශ්නයක් තියෙනවා. ආයේ ඒක නැති වෙන්න බෑ. සෛල ඉන්ද්‍රිකා මේ රයිබෝසෝම, ගොල්ගි දේහ, මයිටොකොන්ඩ්‍රියා, අන්තස්ප්ලාස්මීය ජාලිකා, හරිත ලව නේද? ඉතින් මේවා ගැන ඔයා හොඳට අධ්‍යයනය කරලා මේවා කොයි වගේද මේකේ රූප අඳින්න දෙන්නේ නැහැ ජීවිතේට. රූපේ දුන්නම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. එයාගේ කාර්ය පුළුවන් වෙන්න ඕන. මහා ගොඩක් ඉගෙන ගන්න නෑ. 5ක් 6ක් ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ටික හරියට ඉගෙන ගන්න. හොඳයි. එහෙනම් මෙතනට යන්න. දැන් මෙතන තියෙනවා පැතලි තැටි. පැතලි තැටි පිඟන් ටිකක් එක මත තිබ්බා වගේ. නිකන් වටේට තියෙනවා චූටි බෝල. ඒක නිකන් ලස්සනට ඇඳනම් මෙහෙම චූටි බෝල තියෙනවා ළඟ. බෝල තියෙනවා. චූටි බෝල තියෙනවා. ඕවට කියන්නේ ශ්‍රාවීය ආශයිකා කියලා. ශ්‍රාවීය ආශයිකා ටිකක් තියාගෙන පැතලි මඩි හැඩති මඩි ටිකක් එක මත තියෙනවා. ඔය වගේ එක මත තියෙනවා. හරි. ඉතින් මේක දැක්ක ගමන් ඔයාට පුළුවන් වෙන්න ඕන මේ තියෙන්නේ නම් ගොල්ගි දේහ. මේ තියෙන්නේ ගොල්ගි දේහ. දැන් ගොල්ගි දේහත් එක්ක පටල ගන්න එපා අන්තස්ප්ලාස්මීය ජාලිකා. ඒවා මේ නාලනේ. ඒවා මේ අන්තර් නාල තියෙනවා ඒ වගේ. ඒ වගේ තියෙනවා තැනින් තැන ඔහොම නාල තියෙනවා. හරි. ඒක නාල පද්ධතියක්. මේ මඩි හැඩති තැටි වගේ එහෙම නෑ. ඒක නාල පද්ධතියක්. හරි. ඒක නාල පද්ධතියක් විදිහට තියෙන්නේ. හරි. ඒ රයිබෝ ඒ අන්තස්ප්ලාස්මීය ජාලිකා. ඉතින් අන්තස්ප්ලාස්මීය ජාලිකා දෙකක් තියෙනවා. ඔය රයිබෝසෝම තියෙන අන්තස්ප්ලාස්මීය ජාලිකා වලට කියනවා රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා කියලා. එහෙම නැති ඒවට කියනවා සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා කියලා. හොඳයි. ඉතින් රයිබෝසෝම කියලා කියන්නේ උපේකක දෙකකින් හැදිච්ච එකක්. උපේකක දෙකක් හිම බබා වගේ. ඕන උඩ උපේකකයක් තියෙනවා, පහළ උපේකකයක් තියෙනවා. පටල දරන්නෙත් නැහැ. හරි. ඉතින් රයිබෝසෝම වල කාර්යය තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය. ගොල්ගි දේහයේ කාර්යය තමයි ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම සහ ශ්‍රාවීය ද්‍රව්‍ය අසුරා තැබීම. අන්තස්ප්ලාස්මීය ජාලිකාවල කාර්යය තමයි පරිවහන කෘත්‍ය. එහෙනම් රයිබෝසෝම ප්‍රෝටීන් නිපදවීම ඒක හරි. හැබැයි මේ ඉන්ද්‍රිකාවේ කාර්යය අහන්නේ ගොල්ගි සංකීර්ණය, ගොල්ගි බොඩි, ගොල්ගි කොම්ප්ලෙක්ස් ගැන අහන්නේ. එහෙනම් පුතේ ගොල්ගි සංකීර්ණයේ ශක්තිය නිපදවන්නේ. ශක්තිය නිපදවන්නේ මයිටොකොන්ඩ්‍රියම්. ගොල්ගි සංකීර්ණයේ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවනවා. අන්න මාරු. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවනවා තමයි. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා ප්‍රෝටීන් පරිවහනය කරනවා. ඔව් ඒක මොන හරි ප්‍රෝටීන් පරිවහනය කරනවා ඇති. ඒක හරි. හැබැයි මෙතන තියන්නේ ගොල්ගි දේහ නිසා පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. හරි. 7 වෙනි ප්‍රශ්නයේ පුතේ නිශ්චිත කාර්යයක් කිරීම සඳහා හැඩගැසුණු සෛල සමූහයක්. අපි දන්නවා අපේ තැනුම් මේකකයේ වෙන්නේ සෛල. අපේ බිල්ඩින් බ්ලොක්ස් එක වෙන්නේ සෛල. ඒතර සෛල ගොඩක් එකතු වෙලා පටකයක් හැදෙනවා. පටක ගොඩක් එකතු වෙලා ඉන්ද්‍රයක් හෙවත් අවයවයක් හැදෙනවා. අවයව ගොඩක් එකතු වෙලා පද්ධති හැදෙනවා. පද්ධති ගොඩක් එකතු වෙලා ජීවියා නිර්මාණය වෙනවා. මෙන්න පුතේ අපේ දේහයේ ගැලියුම් සටහන. මෙන්න අපේ දේහයේ ගොඩනැගිලා තියෙන විදිය. සෛල, පටක, අවයව, පද්ධති, ජීවියා.
දැන් අපේ ප්‍රශ්නෙට අපි යනවා. නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු සෛල සමූහය යම් නිශ්චිත කාර්යයක් ඉෂ්ට කිරීම සඳහා සෛල සෙට් එකක් එකට එකතු වෙලා ඉන්නවා. දැන් පේශි පටකය චලන දැක්වීම සඳහා අන්න හැඩ ගැහිලා ඉන්නවා. අස්ථි පටකය සන්ධාරණය සඳහා ඉන්නවා. සෛල ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඊළඟ රුධිර පටකය සෛල ගොඩක් එකට එකතු වෙලා ඉන්නවා. මේ පරිවහන වැඩේ තමයි යා කරන්නේ. එහෙනම් නිශ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා හැඩගැසුණු සෛල සමූහය පටකය. පටකය කියලා කියනවා. පටකයක් ටිෂු එකක් කියලා අපි හඳුන්වනවා. හොඳයි ඊළඟ ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ. පුතේ වර්ගීකරණයේ පාඩම 10 ශ්‍රේණිය. අනිවාර්යෙන් පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් හොඳට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හොඳට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හැම දරුවෙක්ටම තේරුම් ගන්න පුළුවන් පාඩමක්. එහෙනම් මේක හොඳින් අධ්‍යයනය කරලා යන්න ඔයා වර්ගීකරණයේ පාඩම අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට chance එකක් වෙයි. රචනා ප්‍රශ්නයක්, ව්‍යුහගත ප්‍රශ්නයක් වගේ ආවොත් මාරම chance එකක් බොහෝ විට එන්නත් ඉඩ තියෙනවා. එහෙනම් ඔය ලොකු අමාරු පාඩම් ගැන අවධානය යොමු කරන්නේ නැතුම් නේ. දැන් ෆිසික්ස් වල එහෙම නැත්නම් භෞතික විද්‍යාවේ අමාරු පාඩම් මේ අමාරුවෙන් පාඩම් කරනවට වැඩිය ඒවත් පාඩම් කරන්න ඕන. හැබැයි ඊට වැඩිය මේ ගැන අවධානය යොමු කරන්න, මේ වගේ පාඩම් ගැන අවධානය යොමු කරන්න. එහෙනම් වර්ගීකරණයේ පාඩමේ ඉතා හොඳින් ඔයා ඒකේ තියෙන කරුණු ටික අවබෝධ කරගෙන ඉන්න. මේවා අමාරු දේවල් නෙමෙයි. මේ දවස්වල හොඳටම කරන්න පුළුවන් පාඩම් ටික පාඩම් කරගන්න. හරි. පාඩම් කරගන්න. හරි. දැන් මේ වගේ ලකුණු ගන්න පුළුවන් නේ පුතේ. හරි. එහෙනම් දැන් අපිට ජීවීන් 4 දෙනෙක් දීලා තිනවා. මුන් අයිති වන වංශ තමයි අපෙන් අහන්නේ. මොනවාද මුන් අයිති වෙන ෆයිලම් එක කියලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. හොඳයි තරුවක් වගේ ඉන්නේ. තාරකාකාර තාරකා මාළුවා කියලා කියන්නේ. මෙයාට තරුවක් වගේ ඉන්නේ. ස්ටාෆිෂ් කියලා කියනවා මෙයාට. ස්ටාෆිෂ් කියලා කියනවා. ඉතින් මෙයා පංචාරීය සම්මිතියක් දරනවා. පංචාරීය සම්මිතියක් ගැන අපි කතා කරන්නේ එකයි නොඩමේටාවන් යටතේ. එහෙනම් මෙයා මොන නොඩමේටාවෙක්ද? එකයි නොඩමේටාවෙක්. ඉකිරියා නේ මුහුදු කැකිරි මේකට තමයි අයිති වෙන්නේ. එකයි නොඩමේටාවන්ට තමයි අයිති වෙන්නේ. හොඳයි. ගහක් වගේ පේනවා. පතොක්ද? ඒ කියන්නේ ශාකද මේ? නෑ. මේ විදිහට ඉන්නේ පුතේ හයිඩ්‍රා. මේ හයිඩ්‍රාගේ ග්‍රාහිකා තමයි මේ තියෙන්නේ. හයිඩ්‍රා උත්වාසී ඇලිලා ඉන්නේ සංචරණය කරන්න බැරි සතෙක් මේ හයිඩ්‍රා. මෙයාගේ තව යාළු ආකාරයකුත් ඉන්නවා. ඒ කියන්නේ වෙන වර්ගයකුත් ඉන්නවා. ඒ වර්ගයට අයිති වෙන කෙනෙක් තමයි කවුද? ජෙලිෆිෂ් අයිති වෙන්නේ. මෙයාගේ අනිත් ආකාරයට නේ. මෙයා බුහුබා ආකාරයට අයිති වෙන්නේ. මොන බාද බුහුබා. ජෙලිෆිෂ් අයිති වෙන්නේ මෙඩුසා ආකාරයට. ඔවුන් දෙගොල්ලම අයිති වෙන්නේ පුතේ සීලෙන්ටරේටාවන්ට. සර් ඒ කියන්නේ නිඩාරියාවන්ටද? ඔව් නිඩාරියාවන්ට. මෙතන නිඩාරියා කියලා පිළිතුරක් නැහැ. ඒ නිසා මම සීලෙන්ටරේටා කියන පිළිතුර බාර ගන්නවා මෙයාට. හයිඩ්‍රා. හොඳයි. මේ ඉන්නේ පණුවෙක්. නිකම් පණුවෙක් නෙවෙයි. මෙයා ගැඩවිලෙක්. ගැඩවිලා අයිති වෙන්නේ ඇනලීඩාවන්ට. ඇනලීඩා වංශයේ සත්තු 3 දෙනයි ඔයා ඉගෙන ගන්නෙ. මෙන්න එකෙක් ගැඩවිලා. අනිත් එකා ඔයා ආස එකා කූඩැල්ලා. අනිත් එකා නෙරෙයිස් පණුවා. එහෙම නැත්නම් සිංහලෙන් පත්තෑය නෙවෙයි පත්තෑ පණුවා. පත්තෑ පණුවයි ගැඩවිලයි කූඩැල්ලයි අයිති වෙන්නේ ඇනලිඩා වංශයට. මුන්ට සකණ්ඩ පණුව කියනවා. මේ කණ්ඩවලට බෙදිලා තියෙනවා සකණ්ඩ පණුව කියලා කියනවා. හරි. එහෙනම් මේ ඇනලිඩා. හොඳයි. ඊළඟට මේ ඉන්නේ දැල්ලෙක්. දැල්ලා බූවල්ලා මට්ටියා කාවට්ටියා දෙපියම්බෙල්ලා ඔය හැම එකෙක්ම අයිති වෙන්නේ ගොළු බෙල්ලා හංගොල්ලා ඔවුන් හැම එකෙක්ම අයිති වෙන්නේ පුතේ මොලස්කා වංශයට. මෘද්වංශීන් කියලා හඳුන්වනවා. මෘද්වංශීන් කියලා තමයි මුන් අපි හඳුන්වන්නේ. එහෙනම් ලස්සනයි පුතේ පිළිතුර මෙන්න ආවා. එකයි නොඩමේටා සීලෙන්ටරේටා කියලා කියන්නේ නිඩාරියා ඇනලිඩා මොලස්කා. ඉතින් මේ වගේ ලස්සනට ඔයාලට මේ පිළිතුර විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන.
හොඳයි ඊළඟ ප්‍රශ්නයට යන්න ඉස්සෙල්ලා අපි මේ මෑත අතීතයේ සිදු කරපු පාඩමක් 11 ශ්‍රේණියේ 14 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන පාඩම. මේ පාඩමේදී අපි හයිඩ්‍රෝකාබන ගැන සාකච්ඡා කරා පුතේ. හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු සංයෝගවලට හයිඩ්‍රජන් සහ කාබන් තියෙන සංයෝග තමයි හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ. ප්‍රධාන හයිඩ්‍රෝකාබන වර්ග තුනක් අපි සාකච්ඡා කරනවා. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. හයිඩ්‍රෝකාබනයේ කාබන් අතර ඒක බන්ධන තියෙනවා නම් කාබන් අතර ඒක බන්ධන තියෙනවා නම් ඇල්කේන. ද්විත්ව බන්ධන තියෙනවා නම් ඇල්කීන. ඇල්කයින ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. ද්විත්ව බන්ධන තියෙනවා නම් කාබන් අතර ඇල්කීන. අපිට වැදගත් වෙන්නේ අන්න එතන. මොකද මේ ඇල්කීන වලින් බහු අවයවික ගොඩාක් නිර්මාණය කරනවා. දැන් ප්‍රධාන ඇල්කීනයක් තියෙනවා එතිලීන්. එතිලීන් වලින් බහු අවයවික ගොඩාක් නිර්මාණය කරනවා. මෙන්න ඇල්කීනයක් අර්ථ දක්වනවා නැවතත් සංයෝගයේ කාබන් පරමාණු හා කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් ඇති හයිඩ්‍රෝකාබන ඇල්කීනයි. බලන්න කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවද කියලා. එහෙනම් ඒක ඇල්කීනයක්. මෙන්න තියෙනවා සරලතම ඇල්කීනය පුතේ. C2H4 මේක ඇල්කීනයක් කියලා මෙයා ඔප්පු කරන්නේ එයාගේ කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතීන් මං ඉස්සෙල්ලා එතිලීන් කිව්වද වැරදියා. එතීන් හරි එතීන් සරලතම ඇල්කීනේ එතීන් C2H4. හොඳයි අපේ ප්‍රශ්නයට යන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා. මොකද්ද? පුතේ දැන් C2H4 එතීන්නේ. C2යි හයිඩ්‍රජන් 4යි එතීන්. හැබැයි ඔය එතීන් වල එක හයිඩ්‍රජන් එකක් ගලවනවා. දැන් මෙතන හයිඩ්‍රජන් එක ගැලවුවා එතනට සෙට් වෙනවා පුතේ ක්ලෝරින්. ක්ලෝරින්ට එහෙම එන්න අයිතියක් තියෙනවා. මොකද ආවර්තිතාවගේ 7 වෙනි කාණ්ඩයේ ක්ලෝරින් ඉන්නේ. එයාට එක ඉලෙක්ට්‍රෝනයක් මදිව ඉන්නේ. එහෙනම් හවුලට සෙට් වුමු කියලා කාබන් එක සෙට් වෙනවා මේ. කාබන්ගේ අවසාන කවචය 4න්නේ තියෙන්නේ. ඒකට එයාට 4ක් ඕන හවුලට. ඉතින් මැදින් 2ක් දුන්න හවුලට මේ හයිඩ්‍රජන්ට එකක් දුන්නා ක්ලෝරින්ට එකක් දුන්නා. හරි. එහෙනම් පුතේ එක ක්ලෝරින් කෙනෙක් සෙට් වෙනවා එතීන්ට. එතීන්ගෙන් හැදිච්ච අලුත් එකෙක්. එතීන් වල ව්‍යුත්පන්නයක්. කොහොමද ලියන්නේ? C2H3Cl. කොහොමද කියන්නේ? ක්ලෝරෝඑතීන්. හොඳයි. මෙහෙම වෙන්නත් පුළුවන්. කොහොමද? මේ හයිඩ්‍රජන් 4ටම අයින් වෙන්න කියනවා. එතීන් වල හයිඩ්‍රජන් 4ම අයින් කරනවා. 4ම අයින් කරලා එතනට ෆ්ලුවරින් 4ක් එනවා. ෆ්ලුවරින් උත් 7 වෙනි කාණ්ඩයේ ක්ලෝරින් වගේම එකක් මදිව කවච සම්පූර්ණ කරගන්න ලත වෙන එකෙක්. එහෙනම් අන්න උන් 4 දෙනෙක් එනවා. ඒතර 4 දෙනෙක් ආවා ටෙට්‍රා ෆ්ලෝරෝඑතීන්. මෙන්න මෙයාගේ නම ටෙට්‍රා ෆ්ලෝරෝඑතීන් C2F4. එහෙම හැදෙන්නත් පුළුවන්. මුන් දෙන්නට කියනවා එතීන් වල ව්‍යුත්පන්න කියලා. එතීන්ගෙන් ගොඩනැගෙන දේවල්. right. ඊළඟ ප්‍රශ්නේ. එතීන් වල ව්‍යුත්පන්නයක් ලෙස සැලකිය නොහැක්කේ කුමන සංයෝගයද? එතීන් වල ව්‍යුත්පන්නයක් වෙන්නේ නැත්තේ මොන සංයෝගයේද අහනවා. පළවෙනි එක හරිනේ. ක්ලෝරින් ඇවිල්ලා තියෙනවානේ. හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරලා ඒක හරි. ඊළඟ පුතේ මේ දෙවෙනි එකත් හරි. මේක ෆ්ලෝරෝඑතීන්. ඇයි මේ? ෆ්ලුවරින් එකට එන්න අයිතිය තියෙනවානේ. ක්ලෝරින් කෙනෙක් ආවනම් මේකත් එතීන් වල ව්‍යුත්පන්නයක්. මතක තියාගන්න මේකත් එතීන් වල ව්‍යුත්පන්නයක්. හරි. ඊළඟ හතරවෙනි එක ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. ෆ්ලෝරින් 4ක් ඇවිල්ලා. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. හරි. එතීන් වල ව්‍යුත්පන්න. හැබැයි මෙහෙම සීන් එකක් එන්න බෑ ජීවිතේට. දැන් එතීන් කියපු ගමන් කාබන් අතර ද්විත්ව බන්ධනෙත් නෑ. මූලික අයිතියම උල්ලංඝනය කරලා. මෙයා ඇල්කීනයක් වෙන්නනේ. මෙයා ඇල්කීනයක් නෙවෙන්න ඕන. එහෙනම් මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. ද්විත්ව බන්ධනයවත් නෑ. එහෙනම් මූට අයිතියක් නෑ ව්‍යුත්පන්නයක් හදන්න එතීන් වලින්. වැරදි. එහෙනම් පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. පුතේ සෛල විභාජනය ගැන දැනගෙන යන්න විභාගෙට. පේපර් එකේ අනිවාර්යයි සෛල විභාජනය. පුතේ සෛල විභාජනය කියලා කියන්නේ මොකද්ද? කලින් පවති සෛල වලින් නව සෛල නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. සෛලයක් තියෙනවා. ඒකෙන් අලුත් සෛල හදනවා. එහෙම හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
එහෙම නැත්නම් විභාජන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අනූනන විභාජනය, අනිත් එක ඌනන විභාජනය. අනූනන විභාජනය සිද්ධ වෙන්නේ දෛහික සෛලවල මූලිකවම. ඌනන විභාජනය සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේ පමණයි. හොඳට මතක තියාගන්න, ජන්මානු ජනනයේ පමණයි ඌනන විභාජනය සිද්ධ වෙන්නේ. ඌනන විභාජනය සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේදී පමණමයි. ඒ කියන්නේ ශුක්‍රාණු හදනකොට ඩිම්බ හදනකොට. ශාකයක නම් ඒ ඩිම්බ හදනකොට, එහෙම නැත්නම් පරාග කණිකා හදනකොට. පුතේ ඌනන විභාජනය මෙන්න තියෙනවා. 2n සෛල වලින් n වර්ගයේ සෛල 4ක් හදලා දෙනවා. 2n සෛල වලින් n වර්ගයේ සෛල 4ක් හදලා දෙනවා. මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් දුහිතෘ සෛල වලට ලබා දෙමින් සිදුවෙන විභාජනය ඌනන විභාජනය. හොඳයි, අනූනන විභාජනය කියන්නේ මොකක්ද? අනූනන විභාජනය කියලා කියන්නේ පුතේ සෛල දෙකක් ප්‍රතිඵල ලෙස ලබා දෙන විභාජනයකට. සෛල දෙකයි එතන. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මාතෘ සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවම දුහිතෘ සෛල වලට ලබා දෙමින් මාතෘ සෛලයට සර්ව සම දුහිතෘ සෛල දෙකක් ලබා දෙන විභාජනයක් තමයි අනූනන විභාජනය කියලා කියන්නේ. හොඳයි, මං ගෙනියනවා ඔයාව ප්‍රශ්නෙට. එක්තරා සෛල විභාජනයකින් පසු දුහිතෘ සෛල 4ක් හා දැන් සෛල කීයක් හැදුනවද? 4ක් හැදුනා. සෛල 4ක් හැදෙනවා නම් එතන තියෙන්නේ ඌනන විභාජනයක්. ඒක මුලින් තේරුම් ගන්න. එහෙනම් දැන් වැඩේ පටන් ගන්නකොටම ප්‍රශ්නේ පටන් ගන්නකොටම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා කිය මොකද? සෛල 4ක් හදනවා. සෛල 4ක් හදන්නේ ඌනන විභාජනය. right. ඊළඟට යන් එතනින් ඉස්සරහට. ඒ වායේ වර්ණ දේ 25 බැගින් තිබිනි. 25 බැගින් තිබ්බලු. දැන් සෛල 4ක් හැදුවලු 25 බැගින් තිබ්බලු. ඒ කියන්නේ දැන් මේක 25යි. මේ එකක් 25යි. මේ එකක් 25යි. හරි. සෛල 4ක් හැදුවානේ. එතකොට මේ එකක් කීයක් වෙනවද පුතේ? 25ක් වෙනවා. හරි. එතකොට ඔන්න මේ එකක් 25ක් වෙනවා. හරි. දැන් අපි යන් ඉදිරි කෑල්ලට. මෙහිදී සිදුවී ඇති විභාජන ක්‍රමය හා මෙන්න අපේ ප්‍රශ්නය. මෙහිදී සිද්ධ වෙලා තියෙන විභාජන ක්‍රමය හා මාතෘ සෛලයේ තිබූ වර්ණ දේහ සංඛ්‍යාව. පුතේ දැන් විභාජන ක්‍රමය පැහැදිලි. මේක ඌනන විභාජනයක්. ඌනන විභාජනයක්. පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ අයින් කරන්න ඒ අනූනන විභාජනයක් නෙවෙයි. ඇයි පුතේ ඌනන විභාජනයක් කියන්නේ? සෛල 4ක් හදපු නිසා. හරි. ඒතර හදපු සෛල එකක තියෙනවලු වර්ණ දේහ 25ක්. අපෙන් අහන්නේ මේ 25 සෛල හදපු මාතෘ සෛලේ වර්ණ දේහ කීයක් තියෙනවද? ඔයා මෙන්න මේ කතාව ඉගෙනගෙන තියෙනවා. ඌනන විභාජනයේදී වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් මාතෘ සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් දුහිතෘ සෛලයට ලබා දෙමින් තමයි ඌනන විභාජනය සිද්ධ වෙන්නේ. පුතේ මෙන්න දුහිතෘ සෛල එයාගේ 25යි. එහෙනම් මේ 2n සෛලයේ කීයක් තියෙන්න ඕනද? එයාගේ 50ක් තියෙන්න ඕන. හොඳයි. එහෙනම් පිළිතුර දැන් ඇවිල්ලා ඉවරයි අපිට. ඌන විභාජනයක් වර්ණ දේහ 50යි. හොඳයි, ඊළඟ ප්‍රශ්නය. මේකත් පේපර් එකේ නිකන් අනිවාර්ය ප්‍රශ්නයක් වගේ සහ ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් 9 පන්තියේ ඉඳලම මේ ගැන සාකච්ඡා කරගෙන එනවා. ඒක නිසා පේපර් එකට මේකක් දායි. පුතේ මේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකයයි අපිට දක්වන්න පුළුවන් සම්මත ක්‍රමයක් තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය ඉහළින් දක්වනවා, පරමාණු ක්‍රමාංකය පහළින් දක්වනවා. පුතේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ මේ පහළින් දක්වන මේ 19 කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාවට තමයි පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාවට. පුතේ උදාසීන පරමාණුවක් නම් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. එහෙනම් මේකේ ප්‍රෝටෝන කීයක් තියෙනවද මේ පරමාණුවේ? 19ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඒත් 19යි සර්. හරි. ඊළඟ පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ 39යි. ස්කන්ධ ක්‍රමාංකය අපි අර්ථ දක්වන්නේ කොහොමද? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට තමයි අපි කියන්නේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. right 39යි. දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද? පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය. හැබැයි මම ආසයි මේකේ අහනවා නම්
මේ වගේ ප්‍රශ්නයකදී අහන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ තමයි අහන්නෙත් බොහෝ විට අහන්නෙත් පුතේ නියුට්‍රෝන ගන්න කොච්චරද කියලා අහනවා. නියුට්‍රෝන ගන්න තමයි අහන්නේ. 39න් 19ක් අඩු කරන්න. 39න් 19ක් අඩු කරන්න. නියුට්‍රෝන ගාන ඇහුවොත් 39න් 19ක් අඩු කරන්න. 20යි නේ. 20ක් වෙනවා නියුට්‍රෝන ගාන. හැබැයි අහන්නේ නියුට්‍රෝන ගාන නෙවෙයි. හරි මේ මොන්ටිසෝරි ප්‍රශ්නයක් මෙතන අහන්නේ ස්කන්ධ ක්‍රමාංකය උඩින් දක්වන්නේ එහෙනම් 39යි. 39. හරි 39යි ස්කන්ධ ක්‍රමාංකය. ඉතින් මේ ප්‍රශ්නේ හොඳින් තේරුම් අරගෙන යන්න පුතේ. මේ වගේ ප්‍රශ්නයක් දීලා අහන්නේ බොහෝ විට පරමාණු ක්‍රමාංකය නෙවෙයි මොකක්ද අපේ මේ නියුට්‍රෝන සංඛ්‍යාව. නියුට්‍රෝන සංඛ්‍යාව. එහෙම නැත්නම් අහනවා පුතේ ප්‍රෝටෝන ගන්න කීයද ඉලෙක්ට්‍රෝන ගන්න කීයද නියුට්‍රෝන ගන්න කීයද? ඔය නියුට්‍රෝන ගාන හොයන්නේ උඩේකින් පහළට අඩු කරලා. එහෙම මතක තියාගන්න. උඩේකින් පහළට අඩු කරලා තමයි නියුට්‍රෝන ගාන අපි හොයන්නේ. හොඳයි. ඊළඟට මේ තියෙන්නේ කාබන්. හරි අපූර්ව මූලද්‍රව්‍යයක් නේ කාබන්. ඇයි මෙයාට හරි අපූර්ව මූලද්‍රව්‍යයක් කියන්නේ? පුතේ මෙයා වර්ග වෙන්නේ අලෝහ යටතේ. මෙයා වර්ග වෙන්නේ අලෝහ යටතේ. හැබැයි අලෝහ යටතේ වර්ග වුණාට මේ ලෝහ පෙන්නන එක ලක්ෂණයක් මේකේ එක ආකාරයක් පෙන්눔 කරනවා. මොකද්ද පුතේ? මේකේ තියෙනවා මිනිරන් කියලා જાතියක්. බහුරූපී ආකාරයක් මිනිරන් කියලා තියෙනවා. මෙන්න මේ මිනිරන් පුතේ විදුලිය සන්නායනය කරනවා. දැන් විභාගෙට උත්තරයක් දුන්නොත් මෙහෙම ප්‍රකාශයක් දුන්නොත් මෙහෙම කාබන් විදුලිය සන්නායනය කරයි. වැරදින්. කාබන් විදුලිය සන්නායනය කරන්නේ නැහැ. එහෙනම් අඟුරු කෑල්ලකින් විදුලිය යන්න ඕන. දියමන්ති වලින් විදුලිය යන්න ඕන. එහෙම යන්නේ නැහැ. කාබන් වල බහුරූපී ආකාරයක් වන මිනිරන් වලින් විදුලිය සන්නායනය කරයි. අන්න නියම උත්තරය. අන්න නියම ප්‍රකාශය. හරි. දැන් කාබන් විදුලිය සන්නායනය කරයි කියලා පොඩි කාලේ අපි කියනවා ඒක හරි. ඔව් විදුලිය සන්නායනය කරනවා. හැබැයි දැන් අපි ලොකුවට ඉගෙනගෙන තියෙනවා කාබන් වල බහුරූපී ආකාරයක් වන මිනිරන් තමයි විදුලිය සන්නායනය කරන්නේ. මිනිරන් තමයි විදුලිය සන්නායනය කරන්නේ. ඒක මතක තියාගන්න. හොඳයි. ඊළඟ පුතේ මේ කාබන් සියලුම කාබනික සංයෝගවල තැනුම් මේකකේ කාබන් ඔව් දන්නවා. ඔයා ඒක දන්නවනේ මේ පෘථිවිය මත තියෙන පුතේ කාබන් බේස් ලයිෆ් එකක් කියලා කියන්නේ. කාබන් බේස් ලයිෆ් එකක් කියලා කියන්නේ මේ කාබන් පදනම් වෙච්ච ජීවියක් තමයි පෘථිවිය තුල තියෙන්නේ. කාබන් පදනම් වෙච්ච ජීවි. ඒ කියන්නේ මේ ලෝකේ ඕන ජීවියෙක් ගන්න ඌගේ ඇඟේ එක කාබන් පරමාණුවක් හරි තියෙනවා. ශාක වේවා සතුන් වේවා සුදු ජීවීන් වේවා ඕන එකේ. හරි. ඒතර කාබන් මූලික වෙච්ච ජීවි ලෝකයක් තමයි පෘථිවිය කියලා කියන්නේ. රයිට්. එහෙනම් සියලුම කාබනික සංයෝග වල තනු මේකකේ කාබන් මෙන්න අපේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ මෙතනින්. කාබන් ආකාර දෙකක් තියෙනවා පුතේ. ස්ෆටික රූපී ආකාරය, අස්ෆටික රූපී ආකාරය. ස්ෆටික රූපී කියලා කියන්නේ කැට විදිහට තියෙනවා. අස්ෆටිකයි කියලා කියන්නේ පුතේ කැට විදිහට නෑ කියන එක. හොඳයි මෙන්න ස්ෆටික රූපී ආකාර දියමන්ති මිනිරම් ෆ්ලොරින්. සර් ෆ්ලොරින් ගැන අපි කතා කරේ 9 පන්තියේ නැනෝ තාක්ෂණයේදී නේද? ඔව්. අර බකි බෝල් එක හදාගන්න ෆ්ලොරින් පාවිච්චි කරා. නැනෝ තාක්ෂණයට පාවිච්චි කරා ෆ්ලොරින්. මතක තියාගන්න ඒක. රයිට්. ඒතර අපේ අවධානය දියමන්ති සහ මිනිරන්. පුතේ මේවා බහුරූපීතාව. ඒ කියන්නේ මේ ත්‍රිමාන අවකාශයේ ඉන්න විදිය වෙනස්. මුන් තුන් දෙනා ඉන්න විදිය වෙනස්. හරි. දැන් අපි පැහැදිලිවම දන්නවා දියමන්ති මිනිරන් වල ස්වභාවය දන්නවනේ වෙනස්. හැබැයි දෙන්නම හැදිලා තියෙන්නේ තුන් දෙනාම හැදිලා තියෙන්නේ කාබන් වලින්. කාබන් වලින් හැදිලා තියෙන්නේ. කාබන් වලින් හැදිලා තියෙනවා මෙන්න බහුරූපීතාවය පෙන්නනවා කියලා අපි කියනවා. ස්ෆටිකාකාර, ස්ෆටිකාකාර. අස්ෆටිකාකාර බහුරූපීතාවය පෙන්වන්නේ නැහැ. මේගොල්ලන්ගේ නිසි දැන් අඟුරු වල සැකස්ම ලාම්පු දැලි වල සැකස්ම ගල් අඟුරු වල සැකස්ම කියලා නිසි සැකස්මක් කියන්න බෑ. ඒ කියන්නේ මේ වගේ පරමාණු නිකන් අක්‍රමවත්ව තමයි විසිරලා තියෙන්නේ. ඒ නිසා හරි සැකස්මක් ගන්න බෑ. දැන් දියමන්ති වල තියෙනවා චතුස්තලීය හැඩයක්. අපේ කවුද මේ මිනිරන් වල තියෙනවා පුතේ මේ ලේයර්ස් විදියට ස්තර විදියට ඉන්න හරි අපූර්ව හැඩයක් තියෙනවා. හැබැයි මේ අඟුරු වලට ලාම්පු දැලි වලට ගල් අඟුරු වලට ওই මගුලක් නැහැ. ඒ නිසා ඒවා බහුරූපීතාවය පෙන්වන්නේ නැත. මේවා අස්ෆටිකයි. මේ කියන්නේ අස්ෆටික ආකාරවල පරමාණු නිශ්චිත රටාවකට සකස් වී නැත. පරමාණු නිශ්චිත ආකාරයකට පුතේ සකස් වෙලා නැහැ. හොඳයි. අපි යනවා ප්‍රශ්නෙට. ස්ෆටික රූපී කාබන් ආකාරයක් නොවන්නේ කැට විදිහට ඉන්න කාබන් ආකාරයක් නොවන්නේ දියමන්ති ස්ෆටික, මිනිරන් ස්ෆටික, ෆ්ලොරින් ස්ෆටික. හැබැයි අඟුරු එහෙම ස්ෆටික රූපී වෙන්නේ නැහැ.
එහෙනම් පිළිතුර වෙන්නේ අඟුරු තමයි පිළිතුර වෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට ඔයාව ගෙනියන්නම්. විද්‍යාත්මක නාමයේ නිවැරදිව දක්වා නොමැති පිළිතුර වන්නේ. පුතේ මෙන්න ඔයාට ලකුණු ගලන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඔයාගේ බහුවර්ණ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ බොහෝ විට තියෙන්න පුළුවන්. මෙතන නම් 13ට තියෙන්නේ. සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙනවා. නාමයක් ලියනකොට පුතේ පද දෙකකින් සමන්විත වෙන්න ඕන. පද දෙකක් තියෙන්න ඕන. එකක් ඝන නාමය, අනිත් එක විශේෂ නාමය හෙවත් සුළු නාමය. පුතේ මේ ඔක්කොම ලියන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් ලියන්න ඕන. ඝන නාමය, විශේෂ නාමය දෙකම ඉංග්‍රීසියෙන් ලියන්න ඕන. ඝන නාමයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. ඝන නාමයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. ඉතුරු අකුරු ඔක්කොම සිම්පල් වෙන්න ඕන. මේක මුද්‍රණය කරනවා නම් අපි මේක ඉටලික් කරන්න ඕන. ඒ කියන්නේ ඇල කරන්න ඕන. මේ වචන දෙක මේ වචනේ තියෙන අකුරු ඇල කරන්න ඕන. දැන් මේ ස්ක්‍රීන් එකකට අවිල්ලා තියෙන්නේ ඇල කරලා තමයි තියෙන්න ඕන. හරියට ලියනවා නම් ඇල කරලා තියෙන්න ඕන. ඉටලික් කරන්න ඕන. පුතේ මේක අතින් ලියනවා නම් ඒ විභාගයට ඔයාට මේක නිවැරදිව ලියා දක්වන්න කියලා කිව්වොත් එහෙම ඔයා මේ වචන දෙක වෙන වෙනම ලියලා වෙන වෙනම ඉරි දෙකක් ගහන්න ඕන. right දැන් මතක් වුණේ කැරෝලස් ලීනියස් නේද? කැරෝලස් ලීනියස් තමයි මේ ද්විපද නාමකරණය ඉදිරිපත් කරන්නේ. එයාගේ නමත් වෙන දිග නමක්ලු ඉස්සර. ඊට පස්සේ එයා ද්විපද නාමකරණයට අනුව එයාගේ නම හදාගත්තා. කැරෝලස් ලීනියස්. හරි? එහෙම හදාගත්තා. හරි? ඉතින් හරි අපූර්ව විද්‍යාත්මක නාමකරණයක්. කෙසේ වෙතත් ඔන්න ඔය කියපු නීති රීති ටික පිළිපදින්න. දැන් සමහර දරුවෝ උත්සාහ කරනවා මේක ස්පෙලිං පාවිච්චි කරන මේ ස්පෙලිං ඉගෙන ගන්න ඒව ඕනේ නැහැ. දැන් එඩිෆාස් මැක්සිමස් කියන එකේ ELE PHAS MAXIMUS ඕවා පාඩම් කරන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. ස්පෙලිං හරියට දෙනවා විභාගෙට. ඒක න හිතන්න එපා. ස්පෙලිං හරිද වැරදිද බලන්න යන්න එපා. ඔයාට අර මූලික නීති ටික දන්නවද නැද්ද කියලා තමයි විභාගෙට බලන්නේ. ඝන නාමයයි සුළු නාමයයි වෙන වෙනම තියෙන්න ඕන. මේ විදිහට මුද්‍රණය කරලා තියෙනවා නම් ඔයාගේ පේපර් එකේ ඇල කරලා තියෙන්න ඕන. ඝන නාමයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. ඉතුරු අකුරු ඔක්කොම සිම්පල් වෙන්න ඕන. එච්චරයි බලන්න ඕන. ලියන්න කිව්වොත් විවගත පේපර් එක මේ වචනේ මෙහෙම්මම ලියන්න වෙන වෙනම ඉරි දෙකක් ගහන්න ඝන නාමයේ පළවෙනි අකුර විතරක් කැපිටල් කරන්න. එච්චරයි. හරි. එහෙනම් විද්‍යාත්මක නාමයේ නිවැරදිව දක්වා නොමැති පිළිතුර අපෙන් ප්‍රශ්න කරනවා. එලිෆාස් මැක්සිමස් රයිට් ඝන නාමයේ හරි සුළු නාමයේ හෙවත් විශේෂ නාමයේ හරි වෙන් කරලා තියෙනවා. පළවෙනි අකුර කැපිටල්, ඉතුරු අකුරු ඔක්කොම සිම්පල්, ඇල කරලා තියෙනවා මරු. ඒක ගැලපෙනවා. පන්ටියස් අශෝකා නේ අශෝක පෙතිය කියලා කියනවා. ලංකා විද්‍යාඥයෙක් හොයාගන්නේ මාළුවෙක් ලංකාවට ආවෙනික වෙච්ච. හොඳයි. ඝන නාමය විශේෂ නාමයයි තියෙනවා. පළවෙනි අකුර කැපිටල්, ඉතුරු අකුරු ඔක්කොම සිම්පල්, ඇල කරලා තියෙන්නේ මරු. ඒක ගැලපෙනවා. නිසුවා නාගසාරියම් නේ අපේ ජාතික වෘක්ෂය නාගස එම් අකුර කැපිටල් හරි එන් අකුර සහ අනිත් ඔක්කොම අකුරු සිම්පල් ඇල කරලා තියෙන මරු. ගැලියස් ලැෆහෙට්ටි වලි කුකුලා අපේ ජාතික පක්ෂියා වචනේ හරි ගැලියස් ලැෆහෙට්ටි හරි ඝන නාමයේ තියෙනවා විශේෂ නාමයේ තියෙනවා ඒකත් හරි. ඝන නාමයේ පළවෙනි අකුර කැපිටල් හැබැයි මෙන්න හැංගිලා ඉන්නවා එල් අකුරක් කැපිටල් දාලා සුළු නාමයේ හෙවත් විශේෂ නාමයේ මෙන්න මේ හේතුව නිසාම මේ උත්තරේ වරදිනවා. හොඳයි. පුතේ ඊළඟ ප්‍රශ්නය. සහ සංයුජ බන්ධන පමණක් ඇති සංයෝගය වන්නේ. සහ සංයුජ සංයෝග පමණක් ඇති එක. පුතේ සහ සංයුජ බන්ධන පමණක් ඇති සංයෝගයක් හොයනකොට මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. දැන් ඉස්සරත් ඕක මම පේපර් වලදී නිතර කියන දෙයක්. සහ සංයුජ බන්ධනයි අයනික බන්ධනයි බන්ධන දෙකයිනේ තියෙන්නේ. බන්ධනාකාර දෙකයි තියෙන්නේ. සහ සංයුජ බන්ධන සාමාන්‍යයෙන් අලෝහ එකතු වෙලා තමයි ගොඩ නැගෙන්නේ. අයනික බන්ධනවලදී ලෝහයකුයි අලෝහයකුයි එකතු වෙනවා. මෙන්න මේ මතක තියාගන්න. ලෝහයකුයි අලෝහයකුයි එකතු වෙනවා සාමාන්‍යයෙන් ලෝහයකුයි අලෝහයකුයි එකතු වෙනවා. හරි. දැන් බලන්න පළවෙනි එක කැල්සියම් ක්ලෝරින්. කැල්සියම් ලෝහයක්, ක්ලෝරින් අලෝහයක්. එහෙනම් මේක අයනික බන්ධනයක් වෙන්න ඕන. කැල්සියම් ෆ්ලෝරයිඩ්. මේ පොටෑසියම් ෆ්ලෝරයිඩ්. පොටෑසියම් කියලා කියන්නේ ලෝහයක්. හොඳ ලෝහයක්. ක්ලෝරින් කියලා කියන්නේ අලෝහයක්. කැල්සියම් කාබනේට්. කැල්සියම් නම් ලෝහයක්, කාබනේට් කියන්නේ අයන ඛණ්ඩයක් කියන එකත් මෙතන ඔයාලට මතක් වෙන්න ඕන. අයන ඛණ්ඩ 12ක් ඉගෙන ගන්න තියෙනවා 10 ශ්‍රේණියේ. ඒ නිසා මේක අයනික බන්ධනයක්. CCl4.
CCl4 කියලා කියන්නේ පුතේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් මේක සහ සංයුජ බන්ධනයක්. කාබන් කියන්නේ අලෝහයක්, ක්ලෝරින් කියන්නේ අලෝහයක්. අන්න අලෝහ එකතු වෙලා හදලා සහ සංයුජ බන්ධනයක්. ඔයා බලන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නේ ගමන් ලෝහයකුයි අලෝහයකුයි සෙට් වෙලා තියෙනවා නම් අන්න පුතේ ආයනික බන්ධනයක් වෙන්න පුළුවන් සම්භාවිතාවය 95ක් විතර වෙනවා. හැබැයි ලෝහ දෙකක් එකතු වෙලා තියෙනවා නම් එයා සහ සංයුජ බන්ධනයක් වෙනවා බොහෝ විට. පැහැදිලි නේද? හරි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. ලෝහ කීපයක් ජලය සමග ප්‍රතික්‍රියා කරව විට පහත සඳහන් නිරීක්ෂණ ලැබුණේ. මොනවාද ආව කියන්නේ? ජලය මත එහා මෙහා යමින් වේගයෙන් ප්‍රතික්‍රියා කිරීම. 8 පන්තියේ විතර ඉගෙන ගන්නවා මේ සෝඩියම් කැබැල්ලක් ජලයට දැමූ විට සූ හඬක් නංවමින් ජලයේ ඔබ ගමන් කරයි. එහෙනම් ජලයට දැම්මම වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ සෝඩියම්. අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙන කෙනෙක්. ඒකනේ සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉන්නේ. මේ සක්‍රියතා ශ්‍රේණියේ පොටෑසියම්ට පහළින් ඉන්නේ සෝඩියම්. අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙනවා. සිසිල් ජලය සමග පවා ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් සෝඩියම්. දෙවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන් ඕන්නම්. සෝඩියම් නෑනේ මුලින්. එහෙනම් අයින් කරමු දෙවෙනි එක. තව උත්තර 3ක් තියෙනවා. හරි. දෙවෙනි එකට යන්න වෙනවා එහෙනම්. ජලය සමග ලෝහය රත් කළ විට ලෝහ කැබැල්ලෙන් වායු බුබුලු පිට වෙන බව දැකීම. 10 ශ්‍රේණියේ මේ ලෝහවල සක්‍රියතාවය හොයනකොට මැග්නීසියම් පටි කෑල්ලක් සිසිල් ජලයට දාලා බලාගෙන ඉන්නවා. පැය 2-3ක් බලන් හිටියත් එක බුබුලක්වත් උඩට එන්නේ නැහැ. ඊළඟට ඔය සිසිල් ජලයේ දාපු මැග්නීසියම් කෑල්ල දාපු සිසිල් ජලයට මැග්නීසියම් කෑල්ල දාලා තියෙනවනේ. ආන්න ඒක රත් කරනවා. කියන්නේ සිසිල් ජලය ටික රත් කරනවා මැග්නීසියම් කෑල්ලත් එක්ක. ආන්න වායු බුබුලු 1-2 එළියට එනවා. එහෙනම් ජලය සමග ලෝහය රත් කළ විට ලෝහ කැබැල්ලෙන් වායු බුබුලු පිටවන්නේ පුතේ මැග්නීසියම්. එහෙනම් දැන්ටමත් පිළිතුර ඇවිල්ලා ඉවරයි. ඒ වුණාට තුන්වෙනි එකත් බලමු. ජලය සමග ලෝහය රත් කළ විට වෙනසක් සිදු නොවීම. ඇල්මිනියම් තාච්චයක වතුර දාලා රත් කරනවා. වෙනසක් වෙනවද? නැහැ. එහෙනම් පුතේ පිළිතුර වෙන්නේ මොකද්ද? සෝඩියම්, මැග්නීසියම්, ඇල්මිනියම්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. මෙන්න පිළිතුර. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ඉහත ඇටෝම් යොදා ගනිමින් රැස් කළ හැකි වායුන් පිළිවෙලින් නිවැරදිව ඇති වර්ණය වන්නේ. ඔයාලට 10 ශ්‍රේණියේ වායු 3ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒවා තමයි හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්. මේ වායු හදන්නේ කොහොමද? මේ වායු එක් රැස් කරගන්නේ කොහොමද? මේ වායු වල ගුණ මොනවාද? මේ වායු හඳුනාගන්නේ කොහොමද? මේ වායු වලින් තියෙන ප්‍රයෝජන මොනවාද කියලා ඔයා දැනගන්න ඕන. right. මෙතන තියෙන්නේ වායු එක් රැස් කරගන්න ක්‍රම 3ක්. තියෙන්නේ. පුතේ අපිට පේනවා මේ A කියන එකේ මොකද්ද වායුවක් ඇවිල්ලා මේ වායු සරාව කෙලින් හිටවලා තියෙනවා. මේ වායුව මේ බටෙන් ආවම ඒ වායුව ගොඩක් බර වෙන්න ඕන. සාමාන්‍ය වාතයට වැඩිය. එහෙම බර වුන් නැත්තම් මෙතනින් මේ වායුව එළියට යනවා. එහෙනම් සාමාන්‍ය වාතයට වඩා බර වායුවක් අපි නිපදවනවා විද්‍යාගාරයේදී. ඒ තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් A කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි යාගේ. ඒ නිසා වායු සරාවට යා දැම්මොත් මේ විදියට තියලා එයා මෙහෙම පහළට එනවා. ඔයා හිතන්න බැරි වෙලාවත් කාබන් ඩයොක්සයිඩ් එවෙනවා මේ දෙවෙනි ක්‍රමයට. එවෙනවා. ආවොත් මොකද වෙන්නේ? එයාගේ බර වැඩි. එහෙනම් මේක පහළට ඇවිල්ලා මෙතනින් එළියට යනවා කාබන් ඩයොක්සයිඩ්. රැස් කරගන්න වෙන්නේ නැහැ අපිට. එහෙනම් පළවෙනි ක්‍රමයට දැම්මම මරු. නියමට රැස් කරගන්න පුළුවන්. මෙතන රැඳිලා ඉන්නවා එයා. හොඳයි. එහෙනම් ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. දෙවෙනි එකේදී පුතේ සාමාන්‍ය වාතයට වඩා සැහැල්ලු වායුවක්, ඝනත්වයෙන් අඩු වායුවක් වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය වාතයට වැඩිය ඝනත්වයෙන් අඩු වෙන්න ඕන. සැහැල්ලු වෙන්න ඕන. එහෙම වුණාම තමයි එයා මෙතන ගිහිල්ලා උඩ රැඳිලා තියෙන්නේ. මේ ඇතුළත බිත්තිය ගාව රැඳිලා ඉන්නවා. එළියට යන්න පුළුවන්ද බලාගෙන. සැහැල්ලු නිසා, උඩට යන්න ඕන නිසා. ඔයා බැරි වෙලාවත් මේ වායුව මේ විදිහට ගත්තොත් එයා මෙහෙම ඇවිල්ලා මෙතනින් එළියට යනවා. ඇයි එයා
සාමාන්‍ය වාතයට වැඩි ඝනත්වයෙන් අඩුයි. ඒ නිසා එළියට යනවා. පුතේ සාමාන්‍ය වාතයට වැඩි ඝනත්වයෙන් අඩුයි කියලා අපි ඉගෙනගෙන තියෙන වායුව මොකද්ද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වායුව. ඒකනේ වායු බැලුම් වලට ගන්නෙ. ඒකනේ බැලුම් බෝල මේ බැලුම් බෝල වලට දාලා ඉවරලා උඩ යවන්නේ. ඒ හයිඩ්‍රජන්. ඒ හයිඩ්‍රජන්. හොඳයි. ඊළඟට හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩුයි කියන තුනම අපි එකතු කරගන්න ක්‍රමයක් තියෙනවා. මේ වතුර අස්සෙන් යවලා වායු සරාවට මෙහෙම ගන්න අපි. මේකට කියනවා පුතේ ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. මේකට අපි කියන්නේ ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. එහෙනම් මේ තියෙන්නේ ජලයේ යටිකුරු විස්ථාපනයක්. මේක මේ තුන්දෙනාම හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් කියන තුන්දෙනාම ගන්න ක්‍රමය මේක තමයි. එහෙනම් දැන් පිළිතුර පැහැදිලි. කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන්, හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ තුන්දෙනාම. ඒ තුන්දෙනා මාරු වෙලා තිබ්බට අපිට ගැටලුවක් නැහැ. නේ? දැන් අන්තිම උත්තරේ මාරු වෙලා තියෙනවා. හැබැයි මෙතන වැරදි. මෙතන වැරදිනේ. ඒක නිසා ඒක ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ. ශාක පත්‍රයක පිෂ්ඨ පරීක්ෂාව සිදු කිරීමේදී ඒ මධ්‍යසාරයෙන් තම්බනු ලබයි. එසේ කරනු ලබන්නේ දැන් මේ ශාක පත්‍රයේ පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරන්න කිව්වම අපි පේපර් බලනකොට අපි දැක්ක දෙයක් තමයි සමහර ළමයි ලියලා තියෙනවා පත්‍රයට අයඩීන් ස්වල්පයක් දමා දැමූ විට දම් පැහැයක් එනවා. තද දම් පැහැයක් එනවා කියලා එහෙම කියනවා. නිල් දම් පැහැයක් එනවා කියලා කියනවා. ඒ පට්ටපල් බොරුවන්නේ ජීවිතේට ප්‍රැක්ටිකල් එකක් කරලා නැති එකෙත් තමයි ඒ වගේ උත්තරයක් දෙන්නේ. පුතේ පත්‍රයට අයඩීන් දැම්මම එහෙම වර්ණ විපර්යාසයක් එන්නේ නැහැ. හැබැයි බත් ටිකකට පාන් කෑල්ලකට අයඩීන් ටිකක් දැම්මොත් කහ දුඹුරු පාටට තියෙන අයඩීන් ටිකක් දැම්මොත් තද දම් පැහැයක් නිල් දම් පැහැයක් එයි. හැබැයි පත්‍රයකට දැම්මම එහෙම එන්නේ නැහැ. පිෂ්ඨය හඳුනා ගන්න අයඩීන් වලින් ඒක හරි. හැබැයි පත්‍රයකට දැම්මම එහෙම එන්නේ නැහැ. ඇයි පුතේ එන්නේ නැත්තේ? දැන් මේ පත්‍රයේ පිෂ්ඨය කොහෙද තියෙන්නේ? මේ පත්‍රයේ පිෂ්ඨය තියෙන්නේ පුතේ හරිත ලවය තුල. හරිත ලවය තුල හරිත ලව කියන ඉන්ද්‍රිකාව තුල තියෙන්නේ. දැන් මෙතනට යන්න වෙනවා අයඩීන්ට. අයඩීන්ට මෙතනට යන්න බෑ මේක ඉන්නවා බාධක. බාධක කියන්නේ පුතේ මේ විශේෂයෙන්ම ප්ලාස්ම පටල ඉන්නවා මේ සෛලවල. සෛලවල ප්ලාස්ම පටල වලින් යන්න දෙන්න තෝරා බේරා ගත්තේ උන්ට විතරයි. අයඩීන්ට ජීවිතයට යන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ සෛල ටික අපි මුලින්ම මරන්න ඕන. මේ සෛල ටික මරන්න ඕන. එහෙනම් අපි සෛල මැරීම සඳහා යොදා ගන්නවා පුතේ මේ නටන ජලය. එහෙම නැත්නම් මේ ජලතාපකයක පත්‍රයේ දාලා හොඳට රත් කරනවා. හොඳට රත් කරනවා. එතකොට මොකද්ද වෙන වැඩේ? මේකේ සෛල මැරෙනවා. මේකේ සෛල මැරෙනවා. ඊළඟට දැන් අයඩීන් දැම්මත් අපිට වැඩේ කරගන්න බෑ. ඇයි සර්? සෛල ටික මැරුවම ආයේ මොකටද? ඇයි අපිට බැරි? මේ පිෂ්ඨයට මේ අයඩීන් වලට යන්න පුළුවන් නේ හරිත ලවය ගාවට. ඔව් යන්න පුළුවන්. ගියාට වැඩක් නැහැ. වර්ණ විපර්යාසය පෙන්වන්න බෑ. මොකද මේකේ ඉන්නවා කොළ පාට කියන වර්ණකය. හරිත ප්‍රද. ඒතර මේ හරිත ප්‍රද වලට පුතේ අපිට කලර් චේන්ජ් එකක් හරියට ගන්න බෑ. ඒ කියන්නේ හරිත ප්‍රද තියෙනකොට කහ දුඹුරු අයඩීන් නිල් දම් වෙන එක අපිට හරියට බලා ගන්න බෑ. එහෙනම් අපි හරිත ප්‍රද අයින් කරමු දෙවෙනි පියවර විදිහට. එහෙනම් හරිත ප්‍රද දිය වෙන කෙනෙක් හොයා ගන්න වෙනවා අපිට. ඒ සඳහා අපි ජලය පාවිච්චි කරන්නේ. ඒ සඳහා අපි එතනෝල් පාවිච්චි කරනවා. එතනෝල් වල මෙන්න මේ හරිත ප්‍රද හොඳට දිය වෙනවා. එහෙනම් අපි ජලතාපකයක් අරගෙන ඒකේ අස්සට පරීක්ෂණ නලයක් දාලා පරීක්ෂණ නලයට අර තඹගත්ත අපේ පත්‍රය දාලා එතනට එතනෝල් දාලා අන්න යටින් රත් කරනවා. සමහර දරුවෝ අහනවා ඇයි සර් මේක ජලතාපකයක තියලා රත් කරන්නේ? මොකද පුතේ එතනෝල් ඉක්මනට ගිනි ගන්න පුළුවන්. ඒකයි මෙහෙම රත් කරන්නේ. එහෙම රත් කරාම නියමට මේ එතනෝල් ටික එතනෝල් වල හරිත අප්‍රද දිය වෙනවා. හරි. දැන් ඔන්න හොඳට තැම්බිච්ච අවර්ණ වගේ කොලයක් අපිට එනවා. අවර්ණ වගේ කොලයක් අපිට එනවා. දැන් මේක සුදුසුයි අපේ අයඩින් පරීක්ෂාවට. අයඩින් බිඳු කීපයක් දැම්මම නිල් දම් පැහැයක් එනවා. අන්න ප්‍රභා සංශ්ලේෂණයේදී ආහාර නිපදවනවා. එහෙම නැත්නම් පත්‍රයක පිෂ්ඨයේ තියෙනවා කියලා අපිට මේ පරීක්ෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. මෙන්න පත්‍රයක් පිෂ්ඨ පරීක්ෂාව සිද්ධ කරන විදිය මම ඔයාට මේ පැහැදිලි කරේ. දැන් අපේ ප්‍රශ්නෙට යනවා මම. ශාක පත්‍රයක පිෂ්ඨ පරීක්ෂාව සිදු කිරීමේදී එය මධ්‍යසාරයෙන් තම්බනු ලබයි. එසේ කරනු ලබන්නේ හරිත ප්‍රද ඉවත් කරන්න. හරිත ප්‍රද ඉවත් කිරීම සඳහා. හරිත ප්‍රද ඉවත් කිරීම සඳහා. හොඳයි 18 වෙනි ප්‍රශ්නය. ඉහත රූපයේ දක්වා ඇති ඇටුම් යොදාගෙන පැහැදිලි කළ හැකි වන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක වන්නේ.
මේ රූපයේ දක්වා ඇති ඇටෝම් යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක. හොඳයි. මේ සමහර ප්‍රතික්‍රියා තියෙනවා පුතේ වේගයෙන් සිද්ධ වෙනවා. දැන් සෝඩියම් කැලලක් වතුරට දැම්මම වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. සමහර ඒවා හිමින් සිද්ධ වෙන්නේ. දැන් මල බැඳීම් වගේ එකක් හිමින් සිද්ධ වෙනවා. එහෙනම් මේ පරිසරයේ අපිට රසායනික ප්‍රතික්‍රියා වේගයෙන් සිද්ධ වෙනවා. සමහර ඒවා සෙමින් සිද්ධ වෙනවා. ඉතින් ඔය සෙමින්ද වේගෙන්ද සිද්ධ වෙනවා කියන එක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයෙන් අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි කියලා අපිට තෝරන්න පුළුවන්. එහෙම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක සෙට් එකක් තියෙනවා. උෂ්ණත්වය බලපානවා, සාන්ද්‍රණය බලපානවා, උත්පේරක බලපානවා, ගැටන පුෂ්ඨයේ වර්ගඵලය හෙවත් භෞතික ස්වභාවය බලපානවා. වායු ප්‍රතික්‍රියක අණු විදියට ඉන්නවා නම් පීඩනය බලපානවා. ඕන්න ඔය කියන සාධක බලපානවා. එහෙනම් දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නම ඔයා බලන්න මේ තුනටම නියතේව මොනවාද තියෙන්නේ කියලා. හරි. අපි බලමු ඔන්න ඔහේ උෂ්ණත්වය මෙයාගේ 20යි. මෙයාගේ 40යි, මෙයාගේ 20යි. උෂ්ණත්වය වෙනස් කරලා. හරි. ඒක අපි මතකයේ තියාගන්න. ඊට සාන්ද්‍රණය දීලා තියෙනවා මේ ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. මේ දෙකේම සාන්ද්‍රණය. ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. මේකෙත් එහෙමයි. ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. සාන්ද්‍රණය වෙනස් කරලා නැහැ. හොඳයි. ඊළඟට මිලිලීටර් ප්‍රමාණය වෙනස් කරලා නැහැ. SCL මිලිලීටර 100යි. SCL මිලිලීටර 100යි. මෙතනත් SCL මිලිලීටර 100යි, මෙතනත් SCL මිලිලීටර 100යි. වෙනස් කරලා තියෙන්නේ කවුද? මෙන්න මේ උෂ්ණත්වය වෙනස් කරලා තියෙනවා. තව එකක් තියෙනවා. මේ කිව්වේ නෑනේ මම. මොකද්ද මේ? මෙතන ඇල්මිනියම් කැබිලිනේ අරන් තියෙන්නේ. මේ තුනටම අරන් තියෙන්නේ ඇල්මිනියම් කැබිලි. ඇල්මිනියම් කැබිලි අරගෙන වතුර දාලා SCL දාලා තියෙනවා. හරි. ඔකනේ කරලා තියෙන්නේ. ඇල්මිනියම් කැබිලි මේ දෙකට දාලා තියෙනවා ග්‍රෑම් 2 ගානේ. ග්‍රෑම් 2 ගානේ දාලා තියෙනවා. මේකටත් ග්‍රෑම් 2 ගානේ දාලා තියෙනවා. හැබැයි චූටි වෙනසක් තියෙනවා. මෙතන ග්‍රෑම් 2 දාලා තියෙන්නේ කැබලි. මෙතන ග්‍රෑම් 2 දාලා තියෙන්නේ කුඩු. ඒ කියන්නේ දෙකකට කැබලි දාලා එකට කුඩු දාලා. එතෙ මේ මොකද්ද මේ වෙනස් කරේ? ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. පුතේ මේ පරීක්ෂණයේදී වෙනස් කරපු යුන් තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන්නේ. වෙනස් කරේ කවුද? උෂ්ණත්වය වෙනස් කරලා තියෙනවා. ආය වෙනස් කරේ මොකද්ද? භෞතික ස්වභාවය වෙනස් කරලා තියෙනවා. එහෙනම් මේ දෙක තමයි පුතේ මෙතනදී සලකා බලන සාධක වෙන්නේ. එහෙනම් යම් පිළිතුරට ප්‍රතික්‍රියාවල භෞතික ස්වභාවය හා උෂ්ණත්වය සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි කරන්න ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි. ඒ වගේම භෞතික ස්වභාවය කැබලි වල ඉඳලා කුඩු වලට එනකොට කුඩු කියලා කියන්නේ ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වැඩි. ඒකේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. ඉතින් ඔයවත් ඔය ගමන් මතක තියාගන්න. හොඳයි 19 වෙනි ප්‍රශ්නය. එක්තරා සිසුවෙකු උදෑසන ආහාරය ලෙස බත් පරිප්පු සහ සම්බෝල අනුභව කළ බව ප්‍රකාශ කරයි. මොනවාද මෝ කාලා තියෙන්නේ? බතුයි පරිප්පුයි සම්බෝලයි. පොල් සම්බෝල. හරි? හරි. දහවල් වන විට ඔහුගේ කුඩාන්ත්‍රයේ අංගුලිකා තුල වූ රුධිරකේශ නාලිකා සහ පයලස නාලිකා තුල අඩංගු වී තිබිය හැකියයි අනුමාන කළ හැකි පෝෂක ද්‍රව්‍ය විය හැක්කේ පිළිවෙලින්. අපි දන්නවා අපි මොනා කෑවත් අපේ ආහාර ජීර්ණ පද්ධතියේදී ඒවා අපේ දේහයට අවශෝෂණය කරගන්නවා. දැන් ප්‍රධාන ආහාරවල අන්තඵල තුනක් අපි දැනගන්න ඕන. පුතේ අපි ගන්න ආහාර මේ තියෙන කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ. දැන් කාබෝහයිඩ්‍රේට අපි පාන් කෑල්ලක් කෑවා කියලා හිතන්නකො. හැබැයි අපි දේහයට උරා ගන්න ඕකේ සරලතම ආකාරයෙන්. ඒ කියන්නේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් විදියට තමයි උරා ගන්න. විශේෂයෙන් ග්ලූකෝස් විදියට. ඊළඟ ප්‍රෝටීන් අඩංගු ආහාරයක් කෑවා කියලා හිතන්න. බිත්තර කෑවා කියලා හිතන්න. බිත්තර සුදු මදේ කෑවා කියලා හිතන්න ඔයා. ඒතර බිත්තර සුදු මදේ උරා ගන්න නැහැ දේහයට. ඒක උරා ගන්න ප්‍රෝටීන් වල තැනුම් මේකකේ ඇමයිනෝ අම්ල විදියට. ඇමයිනෝ අම්ල විදියට උරා ගන්න. ලිපිඩ අඩංගු ආහාරයක් කෑවා කියලා හිතන්න. ලිපිඩ කියලා කියන්නේ තෙල් හෝ මේදය. ඒ තෙල් හෝ මේදේ විදියට ඒක උරා ගන්න නැහැ. ඒක උරා ගන්න ඒකේ තැනුම් මේකකේ. මොකද්ද තැනුම් මේකකේ? මේද අම්ල හා ග්ලිසරෝල්. ඒ විදියට තමයි ඒක උරා ගන්නෙ. හරි. එහෙනම් මෙන්න පුතේ අපි ගන්න ආහාරවල පෝෂක මේවා තමයි අපි ගන්න ආහාර කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. මෙන්න මේ වගේ තැනුම් මේකක හේවත් අන්තඵල අවසානයේ ඇති වෙන ඵලය.
මේ ඵලයට ළඟා කරවන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන වශයෙන් රසායනික ජීර්ණයේ. එතකොට අපේ ආහාර අවශෝෂණය සිද්ධ වෙන්නේ කුඩාන්ත්‍රය කුඩා බඩවැලේ තමයි මේ වැඩේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් මූ කෑවේ මොනවාද? බත් කෑවා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් තියෙනවද? ඔව්. පරිප්පු කෑවා. ඒ කියන්නේ ප්‍රෝටීන් තියෙනවද? ඔව්. පොල් සම්බෝල වල තෙල් තියෙනවා. ඒ කියන්නේ ලිපිඩ තියෙනවා. එහෙනම් දැන් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් තුනම තියෙනවා. දැන් අපේ ප්‍රශ්නේ කුඩාන්ත්‍රයේ අංගුලිකාවලටයි පයොලස නාලිකාවලටයි යන්නේ මොනවාද කියලා අහනවා. දැන් මේ කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලයි ප්‍රෝටීන් වල අන්තඵලයි. ඒ කියන්නේ මොනොසැකරයිඩයි ඇමයිනෝ අම්ලයි පුතේ රුධිරයට උරා ගන්නවා. ඒ කියන්නේ රුධිරේ කේශනාලිකා වලට උරා ගන්නවා. කුඩාන්ත්‍රයේ තියෙන රුධිර කේශනාලිකා වලට යන්නේ පුතේ මොනොසැකරයිඩයි ඇමයිනෝ අම්ලයි පමණයි. ඔයාට මතකද මන් දන්නේ? ඔයාට මතකද මොකද්ද මේ අංගුලිකාවක් අර ඇඟිලි වගේ තියෙන ප්‍රසරයක් කොහොම තිබ්බා? ඕකේ කේශනාලිකත් ඔහොම තිබ්බා. ඕකේ මැද තිබ්බා පුතේ නාලයක්. ඕකේ මැද තිබ්බනේ නාලයක්. ඔය නාලයට කිව්වේ අපි පයෝලස නාලිකාව කියලා. පයෝලස නාලිකාව. ඔන්න ඔය පයෝලස නාලිකාව කියලා කියන්නේ වසා පද්ධතියට අයිති වසා වාහිනියක්. කියන වසා පද්ධතියට අයිති වසා වාහිනියක්. පුතේ මෙන්න මේ මේදම්ලයි ග්ලිසරෝලුයි උරාගන්නේ ඔන්න ඔය පයෝලස නාලිකාවට. පයෝලස නාලිකාව. පස්සේ මේක රුධිර සංසරණ පද්ධතියට එකතු කරනවා. මුලින්ම කුඩාන්ත්‍රයේදී පයෝලස නාලිකාවට යන්නේ මේදම්ල හා ග්ලිසරෝල්. මේදම්ල හා ග්ලිසරෝල්. හොඳයි. එහෙනම් දැන් අපේ පිළිතුර ඇවිල්ලා ඉවරයි. ග්ලූකෝස් ඇමයිනෝ අම්ල සහ මේද අම්ල. ග්ලූකෝස් ඇමයිනෝ අම්ල සහ මේද අම්ල. දැන් මේද අම්ල හා ග්ලිසරෝල් කියන කැලේ දීලා නැහැ මෙතන. කමන්න මේද අම්ල තියෙනවනේ. හරි. ඒතර විභාගයට හොඳට මතක තියාගන්න මෙතන තියෙන විශේෂ කාරණයක් තමයි කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලයි ප්‍රෝටීන් වල අන්තඵලයි රුධිර කේශනාලිකාව වලට යනකොට ලිපිඩ වල අන්තඵලය යන්නේ පුතේ පයෝලස නාලිකාවට. පයෝලස නාලිකාවට මේක විශේෂයෙන් ඔයා මතක තියාගන්න ඕන කාරණයක් වෙනවා. හොඳයි 20 වෙනි ප්‍රශ්නය. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන මෝටර් රථයක් තප්පර දෙකකදී තප්පරයට මීටර් 8ක ප්‍රවේගයක් ලබා ගනී. මෝටර් රථයේ ස්කන්ධය කිලෝ 500ක් නම් එම අවස්ථාවේ මෝටර් රථය මත ක්‍රියා කරන අසන්තුලිත බලය කොපමණද? පුතේ අසන්තුලිත බලය කියලා කියපු ගමන් මතක් වෙන්න ඕන නිව්ටන්ව. නිව්ටන්ව මතක් වෙන්න ඕන. නිව්ටන්ගේ දෙවෙනි නියමය මතක් වෙන්නත් ඕන. නිව්ටන්ගේ දෙවෙනි නියමයට අදාළ සමීකරණය මතක් වෙන්නත් ඕන. මොකද්ද සමීකරණය? F සමානයි ma. F සමානයි ma. F සමානයි ma. right. බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. හොඳයි. දැන් අහන්නේ බලය. ඒ කියන්නේ F තමයි අහන්නේ. F දන්නේ නැහැ අපි. F දන්නේ නැහැ නේ පුතේ. F තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් මම සමාන ලකුණක් දාලා ප්‍රශ්නාර්ථයක් දාන්නම්. ස්කන්ධය දන්නවද අපි? ස්කන්ධය m දන්නවද අපි? ඔව් දන්නවා. මේ දීලා තියෙන්නේ කිලෝ 500 දීලා තියෙන්නේ. 500 දීලා තියෙන්නේ. හරි. ඒව දන්නවද? තොරණේ දන්නවද? තොරණේ දීලා නැහැ සර්. සාමාන්‍යයෙන් සර් දෙකක් දෙනවා සමීකරණයක මේකේ දෙකක්ම දීලා නැහැ. මේක දන්නේ නැහැ. එහෙනම් මුලින්ම හොයන්න ඕන බලය හොයන්න යනවා නම් ඉස්සෙල්ලා තොරණේ හොයාගන්න. සර් 10 දාලා හදමුද? 10 දාලා හදන්න බෑනේ පුතේ. ඒ ගුරුත්වජ තොරණේනේ. ගුරුත්ව තොරණේ නෙවෙයි මෙතන. මෙතන ඒ කියලා කියන්නේ නිකන් තොරණය. මේ වස්තුවෙන් ඇතිවන තොරණය තමයි මෙතන ප්‍රශ්න කරන්නේ. හරි. එහෙනම් අපි දැන් තොරණය හොයාගන්න ඕන. තොරණය හොයන්නේ කොහොමද? තොරණය හොයන්න ලේසි. තොරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. තොරණය හොයන්නේ කොහොමද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදන්න. දැන් අපිට කියනවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන පටන් ගන්න නිශ්චලතාවයෙන්. ඒ කියන්නේ ප්‍රවේගය 0යි. එහෙනම් ආරම්භක ප්‍රවේගය 0යි. මෝටර් රථයක් තප්පර 2කදී 8 ms ඍණ 1ක ප්‍රවේගයක් තප්පරයට මීටර 8ක ප්‍රවේගයක් ගත්තලු. අන්න පුතේ අවසාන ප්‍රවේගය එනවා අපිට. කීයද 8යි. එහෙනම් අවසාන ප්‍රවේගය 8යි.
8න් අඩු කරමු බිඳුවක්. කාලය තප්පර 2යිලු. එහෙනම් 2කින් බෙදමු. හරිනේ ලස්සනයිනේ මේ තියෙන්නේ. 8න් බිඳුවක් අඩු කරලා 2කින් බෙදමු. හරි. උඩ 8යි යට 2යි. 2ට 1යි 8ට 4යි. තප්පර වර්ගයට මීටර් 4යි. තප්පර වර්ගයට මීටර් 4යි මොකද්ද? ත්වරණය. ඔන්න දැන් ත්වරණය හොයාගත්තා. දැන් ටිකක් සතුටුයි. ඇයි F සමානයි ma එකේ a කියන කෑල්ල හොයාගත්තා. දැන් ඉතින් ආදේශ කරමු. F සමානයි ma. m කියන්නේ 500යි. a කියන්නේ 4යි. දැන් මේ හොයාගත්තානේ. එහෙනම් 500 වරක් 4 2000ක් එනවා පුතේ. මොනවාද? නිව්ටන් 2000ක් එනවා. නිව්ටන් 2000ක් එනවා. එන්න ඒ විදිහටයි මේ ගාන අපි ගොඩ දාගන්නේ. එන්න ඒ විදිහටයි ඒ ගාන ගොඩ දාගන්නේ. හොඳයි. එහෙනම් ඔන්න අපි ප්‍රශ්න 20ක් සාකච්ඡා කරමු. ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. හොඳයි. 21 වෙනි ප්‍රශ්නය. ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ජලය ග්‍රෑම් 180ක දියකර සෑදූ ග්ලූකෝස් ද්‍රාවණයක මවුල භාගය වනුයේ ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ජලය ග්‍රෑම් 180ක දියකර සෑදූ ග්ලූකෝස් ද්‍රාවණයක මවුල භාගය අපෙන් ප්‍රශ්න කරනවා. මවුල භාගය අපෙන් ප්‍රශ්න කරනවා. පුතේ දැන් මෙන්න මේක දැනගන්න ඕන ඔයා. මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එතන මවුල එකක් තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එතන මවුල එකක් තියෙනවා. හොඳයි. දැන් ග්ලූකෝස් වල සූත්‍රය මොකද්ද? ඔක පොඩි කාලේ ඉඳලා දැනගන්න ඕන සූත්‍රයක්. C6යි H12යි O6යි. දැන් ඒකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? C ඒවා 6ක්. ඒ කියන්නේ 12 ඒවා 6ක්. ඒ විදිහට හදලා ගත්තම ඕක නිකන් මතකයි 180යි. 180යි. 180යි සාපේක්ෂ අණුක ස්කන්ධය කාගේද? ග්ලූකෝස් වල. ග්ලූකෝස් වල 180ක් වෙනවා. 180ක් වෙනවා. 180. හොඳයි. ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම කීයද පුතේ? 180යි ග්‍රෑම්. 180ක් වෙනවා ග්‍රෑම්. ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම ග්‍රෑම් 180යි. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම එතන මවුල කීයක් තියෙනවද? එතන මවුල එකක් තියෙනවා. එතන මවුල එකක් තියෙනවා. එහෙනම් ග්‍රෑම් 180ක් ග්ලූකෝස් කිරලා ගත්තොත් එතන මවුල කීයක් තියෙනවද? එකක් තියෙනවා. අපිට දීලා තියෙන ග්ලූකෝස් ග්‍රෑම් කීයක්ද? 90ක්. එහෙනම් 180ක එකක් තියෙනවා නම් 90ක කීයද? 90ක කීයද? 90ට 1යි 180ට 2යි දෙකෙන් 1යි කියලා කියන්නේ 0.5ක් එනවා ග්ලූකෝස් මවුල. ඔන්න එහෙනම් ග්ලූකෝස් මවුල ගන්න අපි හොයාගත්තා. හරි. දියකර ජලයේ දියකර. ජලයේ කොච්චරකද? ග්‍රෑම් 180ක දිය කරනවා කියලා කියනවා. එහෙනම් මේ ජලය ග්‍රෑම් 180ක තියෙන මවුල ගාන ඔයා හොයන්න ඕන. ජලයේ සූත්‍රය H2O. H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. 18යි. ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම ග්‍රෑම් 18යි. ඒ ග්‍රෑම් 18ක මවුල කීයක් තියෙනවද? එකක් තියෙනවා. මේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තම එතන මවුල එකක් තියෙනවා. එහෙනම් 18ක එකක් තියෙනවා. අපිට කීයක්ද දීලා තියෙන්නේ? 180ක් දීලා තියෙනවා. 180ක් දීලා තියෙනවා. right. 18ක එකයි නම් 180ක මේ වගේ 18 කැලි 10ක් තියෙනවා. එහෙනම් උත්තරේ 10යි. 10යි. right. එතකොට දේසදු ග්ලූකෝස් ද්‍රාවණයක මවුල භාගය. එතකොට මවුල භාගය අපෙන් අහන්නේ. එතකොට මුළු මවුල ගාන ඕන අපිට. 10යි 0.5 එකතු කරාම 10.5යි. දියකර සෑදූ ග්ලූකෝස් ද්‍රාවණයක මවුල භාගයනේ අහන්නේ. එහෙනම් 10යි 0.5 එකතු කරාම 10.5යි. මුළු මවුල 10.5ක් තියෙනවා. ග්ලූකෝස් කොච්චරක් තියෙනවද ඔකේ? ග්ලූකෝස් තියෙනවා 0.5ක්. 0.5ක් තියෙනවනේ. එහෙනම් අපිට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. 3 අරන් තියෙනවා. 3 වැරදි. මේක වැරදි. හරි? මේක වැරදි. මේන්න පිළිතුර. හරි? මුළු මවුල ගන්නට අදාළ ද්‍රාව්‍ය මවුල කොච්චරක් තියෙනවද? ඔකනේ අපේ මවුල භාගයෙන් අපි උත්තර හොයනකොට පුතේ මිශ්‍රණයක සංඝටක හොයනකොට කියන්නේ මුළු මවුල ගාන 10.5යි. ග්ලූකෝස් තියෙනවා 0.5. හරි? ඔක තමයි එහෙනම් පිළිතුර වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. ABC නම් ද්‍රාවණ තුනක ලක්ෂණ පහත දැක්වේ.
කාබනයට හෝ බයිකාබනයට සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරයි. කාබනේටයක් හෝ බයිකාබනේටයක් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරයි. පුතේ ඔයා මෙන්න මෙහෙම දෙයක් ඔයාගේ සිලබස් එකේ අහලා තියෙන්න ඕන. පුතේ කාබනේටයකට හරි බයිකාබනේටයකට හරි අම්ලයක් දැම්මම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මතක තියාගන්න. කාබනේටයකට හරි බයිකාබනේටයකට හරි අම්ලයක් දැම්මම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. මේක හොඳින් මතක තියාගන්න ඕන කාරණයක් වෙනවා. හරි. එහෙනම් ඒ කියන්නේ අම්ලයක්. ඒ කියන්නේ අම්ලයක්. හරි. ඒ කියන්නේ අම්ලයක්. හරි. ඊළඟට දෙවෙනි එක. සාමාන්‍යයෙන් ඉහළ ද්‍රවාංක තාපාංක ඇත. ඉහළ ද්‍රවාංක තාපාංක තියෙන්නේ සාමාන්‍යයෙන් අයනික සංයෝග වලට. අයන වලින් හැදිච්ච සංයෝග වලට. මේ දෙවෙනියා ඉන්නවා පොටෑසියම් ක්ලෝරයිඩ්. හොඳ අයනික සංයෝගයක්. එහෙනම් එයා එතනට එනවා. D කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ්. හරි. රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවයි. දැන් අපි ලිට්මස් කියලා කියන්නේ දර්ශක. අම්ල භස්ම හඳුනා ගන්න තියෙන දේවල්. ලිට්මස් පත්‍ර ಜಾති දෙකක් තියෙනවා. රතු ලිට්මස් තියෙනවා, නිල් ලිට්මස් තියෙනවා. රතු ලිට්මස් නිල් කරන්නේ භස්ම. ඔකට පොඩි කාලේ ඉගෙන ගන්න වචනේ බරණි. භස්ම රතු ලිට්මස් නිල් කරයි. ඊළඟ අම්ලයක් හඳුනා ගන්න පාවිච්චි කරන්නේ නිල් ලිට්මස්. නිල් ලිට්මස් රතු කරන්නේ අම්ල. අනිර අම්ල නිල් ලිට්මස් රතු කරයි. එහෙනම් මෙතන රතු ලිට්මස් නිල් කරන්නේ භස්ම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ මරු භස්මයක්. පහත දී ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවක ආශ්‍රිත ශක්ති මට්ටම් සටහනකේ. ඔව් අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා මේ තාප දායක ප්‍රතික්‍රියා තියෙනවා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා තියෙනවා. තාප දායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ පද්ධතියට තාපය මුදා හරින එක. ඒ කියන්නේ පද්ධතිය රත් වෙනවා. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට අල්ලලා බැලුවොත් රත් වෙනවා. අන්න තාප දායකයි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ පද්ධතියට එළියෙන් තාපය ගන්නවා. ඒතර පද්ධතිය සීතලයි. ග්ලූකෝස් ටිකක් යූරියා ටිකක් වතුරේ දිය කරනකොට වීදුරුව අල්ලනකොට සීතලයි. අන්න තාප අවශෝෂක. කැල්සියම් කාබනේට් ටිකක් එහෙම නැත්නම් අලුහුණු ටිකක් කැල්සියම් ඔක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් ටිකක් අපි වතුරේ දිය කරනකොට රත් වෙනවා පද්ධතිය. පද්ධතිය රත් වෙනවා. භාජනයේ රත් වෙනවා. අම්ලකුයි භස්මකුයි එකතු කරලා උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කරනකොට භාජනයේ රත් වෙනවා, බීකරේ රත් වෙනවා. අන්න තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. හොඳයි. දැන් මේ තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. ඵලවල ශක්තිය අඩුයි. ඒතර ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය පිට කරනවා. එහෙනම් පුතේ මෙතනට පිළිතුර අපි තෝරා ගන්නවා මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒතර මේකේ අනිත් එකත් ඔයාලට කියලා දෙන්නම්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී පුතේ ඵලවල ශක්තිය වැඩි, ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුයි. ඒකත් මතක තියාගන්න ඔය ගමන්ම. හරි. ඊළඟ විද්‍යුත් විච්ඡේදනයේ අනු කුමක්ද? 9 පන්තියේදී උගන්වනවා, ආයේ 11 පන්තියේදී උගන්වනවා, O level paper එකට එනවා. හොඳයි. විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ පුතේ අයන ද්‍රාවණයක් තුලින් විද්‍යුත් ධාරාවක් යවා ඉලෙක්ට්‍රෝඩ අසලදී රසායනික වෙනසක් සිදු කර ගැනීම විද්‍යුත් විච්ඡේදනය නම් වේ. අයන ද්‍රාවණයක් තුලින් විද්‍යුත් ධාරාවක් යවලා ඉලෙක්ට්‍රෝඩ අසලදී, ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ පුතේ මේ විද්‍යුත් විච්ඡේදනයට යොදා ගන්නා සන්නායක. අන්නේ සන්නායක අසලදී රසායනික වෙනසක් සිද්ධ කරගන්න එකට අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය කියලා. කියනවා. හොඳයි. ඊළඟට දැන් මේ විද්‍යුත් විච්ඡේදනයේදී මෙන්න මේ කරුණු ඔයා දැනගන්න ඕන. මොකද්ද මේ කරුණු? දැන් විද්‍යුත් විච්ඡේදනයේ භාවිතයක් තමයි ලෝහාලේපනය. විද්‍යුත් විච්ඡේදනය යොදාගෙන යම් පුෂ්ඨයක් මත ලෝහයක් ආලේප කරගන්න. අපි කියනවා ලෝහාලේපනය කියලා. ඒතර මේ ලෝහාලේපනය කියලා කියන්නේ එහෙනම් විද්‍යුත් විච්ඡේදනයේ යෙදීමක්. මෙහිදී ප්‍රධාන කරුණු තුනක් ඔළුවේ තියාගන්න ඕන. මොකද්ද මේ ප්‍රධාන කරුණු තුන? එකක් තමයි පුතේ මේ විද්‍යුත් විච්ඡේදනයට ගන්නා
ද්‍රවය එහෙම නැත්නම් ද්‍රාවණය තුල අපි ගාන ලෝහය අන්තර්ගත වෙන්න ඕන. සාමාන්‍යයෙන් මේකට ගන්නේ ලවණයක්. උතර මේ ලවණය තුල අපි ගාන ලෝහය තියෙන්න ඕන. ඒ කියන්නේ තඹ ගානවා නම් තඹ තියෙන්න ඕන. රත්තරන් ගානවා නම් රත්තරන් තියෙන්න ඕන. රිදී ගානවා නම් රිදී තියෙන්න ඕන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කියලා හිතන්න තඹ ආලේප කරගන්න. යම් කිසි වස්තුවක අනේක හරි මොකක් හරි. ඒතර කොපර් සල්ෆේට් වගේ එකක් තියෙන්න ඕන. ඔයා හිතන්න රිදී ආලේප කරගන්න යනවා කියලා හැන්දක. එතකොට තියෙන්න ඕන සිල්වර් නයිට්‍රේට් වගේ. එහෙම නැත්නම් මෙතන නම් තියෙනවා සිල්වර් සයනයිට් වගේ එකක්. සිල්වර් තියෙන්න ඕන. රිදී තියෙන්න ඕන. ඔයා හිතන්න රත්තරන් ආලේප කරන්න යනවා කියලා. දැන් ඔය ඉමිටේෂන් මාල එහෙම නැත්නම් ඔය රත්තරන් වතුරේ දානවා කියලා අපි කියන්නේ. එහිදී ඒ ද්‍රාවණය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ලවණයේ තියෙන්න ඕන රත්තරන් අඩංගු ද්‍රවයක්. ඒක වෙන්න ඕන. හරියට නිකන් ගෝල්ඩ් සයනයිට් වගේ එකක් තියෙන්න ඕන. හොඳයි. එහෙනම් ගන්න ද්‍රාවණයේ ගාන ලෝහය තියෙන්න ඕන. ඒක මුලින් බලන්න. ඒක මුලින් බලන්න. හරි. ඊළඟ එක මේ විද්‍යුත් සැපයීමේ ඍණ පැත්තට තමයි සම්බන්ධ කරන්නේ ගා ගන්න ඕන වස්තුව. හැන්දක් හරි මාලයක් හරි වලල්ලක් හරි මුද්දක් හරි මොකක් හරි කමන්නේ. මෙන්න මේ ඍණ පැත්තට මේ ඍණ පැත්තට සම්බන්ධ වෙලා තියෙන එකට කියන්නේ කැතෝඩේ කියලා. ඒකත් මතක තියාගන්න. ධන පැත්තට සම්බන්ධ වෙලා තියෙන එකට කියන්නේ ඇනෝඩේ කියලා. එහෙනම් කැතෝඩේ විදියට පාවිච්චි කරන්න ඕන මොකද්ද? ආලේප කරන්න ඕන වස්තුව. මුද්දක් හරි ඇණයක් හරි මොකක් හරි කමන්නේ. ඒක ඍණාග්‍රයට එන්න ඕන. ඒක මතක තියාගන්න. ඊළඟට ධනාග්‍රයට ඇනෝඩයට ධනාග්‍රය ඇනෝඩේ. මෙන්න මේ ධනාග්‍රයට සෙට් වෙන්න ඕන සෙට් කරන්න ඕන ආලේප කරගන්න ලෝහේ ලෝහ කැබැල්ලක්. තඹ ගානවා නම් තඹ කෑල්ලක්. රත්තරන් ගානවා නම් රත්තරන් කෑල්ලක්. රිදී ගානවා නම් රිදී කෑල්ලක්. සිල්ලෝ ගානවා නම් සිල්ලෝ කියන්නේ රිදී නේ නේද? සින් ගානවා නම් සින් කෑල්ලක්. අනපුතේ ධනාග්‍රයට එන්න ඕන. ඔන්න මූලික කරුණු 3. හරි. අපි යනවා ප්‍රශ්නෙට. ABC ඇටෝම් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අසත්‍ය වේද? අසත්‍ය වහන්නේ. බලමු අපි ප්‍රකාශය. ඒ ඇටෝමේදී යකඩ හැන්ද මත කොප ආලේප වේ. රයිට්. යකඩ හැන්ද කිව්වට මෙන්න හැන්දක් නෙවෙයි. මොකද යතුරුද්ද මොකක්ද තියෙන කමන්නේ. මොකක් හරි කමන්නේ. යකඩ හැන්ද මත කොප ආලේප වෙනවා. කොප. ඔව්. එහෙනම් බලන්න ඕන මේ ධනාග්‍රයට කොප තියෙනවද? ඔව් තියෙනවා. මේ ද්‍රාවණයේ කොප තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් හරි. මරු. කොප ගෑවේ මේකේ. ඒක හරි. ඊළඟ දෙවෙනි එක බලමු. B ඇටෝමේදී යකඩ හැන්ද මත සිල්වර් ආලේප වේ. සිල්වර් Ag ආජන්ටුම්. හරි. බලමු අපි එහෙනම් ද්‍රාවණයේ සිල්වර් තියෙනවද? ඔව් තියෙනවා මේ. Ag තියෙනවා. ධනාග්‍රයට සිල්වර් තියෙනවද? ඇනෝඩේට සිල්වර් තියෙනවද? ඔව් තියෙනවා. ඔව් තියෙනවා. එතකොට ඍණාග්‍රයටද සෙට් කරලා තියෙන්නේ යකඩ හැන්දද මොකක්ද එක? ඔව් ඒකත් හරි. තුන්වෙනි ප්‍රකාශය. C ඇටෝමේදී යකඩ හැන්ද මත සින්ක් ආලේප වේ. මෙන්න යකඩ හැන්ද ඍණාග්‍රයට කැතෝඩේට සෙට් කරලා තියෙනවා. එතකොට පුතේ ද්‍රාවණයේ ඉන්නවා සින්ක් ඉන්නවද? ඔව් ඉන්නවා. ගැටලුවක් නැහැ. ධනාග්‍රයට ඇනෝඩේට සෙට් කරලා තියෙනවද සින්? ඔව් එකතු කරලා තියෙනවා. ඒ නිසා මේකේ සින්ක් ආලේප වේ. ඒකත් හරි. එහෙනම් හතරවෙනි එක වර්ධිනවා. C ඇටෝමේදී කැතෝඩේ අසලින් වායු බුබුලු පිට වේ. පුතේ මතක තියාගන්න විද්‍යුත් විච්ඡේදනයේදී වායු බුබුලු මේ වගේ අවස්ථාවක පිට වෙන්නේ කැතෝඩේ අසලින් නෙවෙයි ඇනෝඩේ අසලින්. ඇනෝඩේ අසලින් තමයි වායු බුබුලු පිට වෙන්නේ. වැරදි. හරි. ඒ ප්‍රකාශය වැරදි. 25 වෙනි ප්‍රශ්නේ. වස්තුවක් මත බලයක් යෙදුව විට චලිතයක් සිදුවේ. එම අවස්ථාවේදී ස්පර්ශ පෘෂ්ඨ මගින් ඇති කරන ඝර්ෂණ බලය වන්නේ. පුතේ ඝර්ෂණය කියලා කියන්නේ මොකද්ද? වස්තුවක් තවත් පෘෂ්ඨයක් මත තියෙනවා. මෙන්න තියෙනවා ගඩොලක් තියෙනවනේ කියලා හිතමුකෝ අපි. ඔන්න ගඩොලක් තියෙනවා. දැන් මේ ගඩොල මත බලයක් යෙදෙනවා. මේ පැත්තට බලයක් යෙදෙනවා අපි. මේ පැත්තට බලයක් යෙදෙනකොට මේ ගඩොල රැඳිලා තියෙන වස්තුව මොකද්ද පුතේ කරන්නේ? ප්‍රතිවිරුද්ධ දිශාවට බලය යොදන දිශාවට විරුද්ධ දිශාවට බලයක් යෙදෙනවා. ආන්න ඒකට අපි කියනවා පුතේ ඝර්ෂණ බලය කියලා. කියනවා. ඝර්ෂණයේ අවස්ථා 3යි පුතේ. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ වස්තුව මත බලය යොදනවා. මේ ගඩොල තල්ලු කරන්න බලය යොදනවා. හැබැයි මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. අන්න පුතේ ස්ථිතික ඝර්ෂණ බලය කියලා අපි ඒක හඳුන්වනවා. ඊළඟට අපි බලය වැඩි කරගෙන යනකොට මේ පෘෂ්ඨයත් මේ ගැටෙන පෘෂ්ඨයත් බලය වැඩි කරගෙන එනවා. ඒ කියන්නේ ඝර්ෂණ බලය වැඩි කරගෙන එනවා. යම් අවස්ථාවක් එනවා මේ වස්තුව චලනය වෙනවා. එහෙම නැත්නම් චලනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ පවතින ඝර්ෂණ බලයට කියන්නේ අපි
සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතන තමයි සීමාව. එතන තමයි සීමාව. සීමාකාරී ඝර්ෂණ බලය ඉක්මවා යනකොට වස්තුව චලනය වෙනවා පුතේ. ඒ කියන්නේ මේකට තවදුරටත් බලය යොදනකොට මේ වස්තුව චලනය වෙනවා. චලනය වන වස්තුවලදී තියෙන ඝර්ෂණ බලයට අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය. ඩයිනමික් ෆ්‍රික්ෂන් එක ගතික ඝර්ෂණ බලය. එහෙනම් මෙතන ප්‍රශ්නෙට යන්න. වස්තුවක් මත බලයක් යෙදුව විට චලිතයක් සිදුවේ. ඔව්. එම අවස්ථාවේදී ස්පර්ශ පෘෂ්ඨ මගින් ඇති කරන ඝර්ෂණ බලය වන්නේ වස්තුවක් මත බලයක් යෙදුව විට චලිතයක් සිදුවේ. එහෙනම් චලිතයක් වෙනවා නම් චලනයේ වෙන මොහොතේ පවතින ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය තමයි චලනය වන මොහොතේ පවතින ඝර්ෂණ බලය වෙන්නේ. හොඳයි. ඊළඟට ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ ප්‍රශ්නයක් ට්‍රාන්සිස්ටර් සම්බන්ධව තමයි ප්‍රශ්නේ යොමු වෙනවා ඇත්තේ. පුතේ ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ මේ PN සංදි දෙකක් එකට එකතු කරලා තමයි ට්‍රාන්සිස්ටරයක් අපි ගොඩ නගා ගන්නෙ. PN සංදි ඔයාට මම මේ පිළිබඳව ලොකුවට සාකච්ඡා කරන්න යන්නේ නැහැ මෙතනදී. PN සංදි දෙකක් එකතු කරලා ට්‍රාන්සිස්ටරයක් ගොඩ නගා ගන්නවා. ට්‍රාන්සිස්ටරේ කියන ඉලෙක්ට්‍රොනික උපාංගය හරි අපූර්ව ඉලෙක්ට්‍රොනික උපාංගයක් පුතේ. මේකෙන් පුළුවන් පුතේ මේක ස්විච් එකක් විදියට වැඩ කරව ගන්න පුළුවන් මේකෙන්. ඒ වගේම මේක ධාරා වර්ධකයක් විදියට මේකෙන් වැඩ කරව ගන්න පුළුවන්. ඉතින් පුතේ ට්‍රාන්සිස්ටර් ආකාර දෙකක් තියෙනවා. එකක් PNP ට්‍රාන්සිස්ටර් අනිත් එක NPN ට්‍රාන්සිස්ටර්. එතකොට PNP ට්‍රාන්සිස්ටර් තියෙනවා. ඒ වගේම NPN ට්‍රාන්සිස්ටර් තියෙනවා. මට තව දෙයක් මතක් කරන්න ඕන. මෙන්න ට්‍රාන්සිස්ටරේ පුතේ සංකේතය තමයි මේ තියෙන්නේ. NPN ට්‍රාන්සිස්ටර් එක සංකේතය මේ තියෙන්නේ. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ පාද තුනක් තියෙනවා ඔයා දන්නවා. ඒ පාද තුන මෙන්න මේ පාදයට අපි කියන්නේ විමෝචකය කියලා. එමිටර් එක පුතේ. මේ පාදයට කියන්නේ අපි කලෙක්ටර් එක සංග්‍රාහකය කියලා කියනවා. මේ පාදයට අපි කියන්නේ බේස් එක. එහෙම නැත්නම් පාදම කියලා කියනවා. ඉතින් මේකෙත් ඔය වගේම තමයි. මෙතන E මෙතන C මෙතන B. හොඳයි. එතකොට මේ PNP ට්‍රාන්සිස්ටරේ සහ NPN ට්‍රාන්සිස්ටරේ තියෙන ප්‍රධානම වෙනස තමයි මෙන්න මේ විමෝචකයෙන් යන ඉරි කෑල්ල ඊතලය ඇතුළට යනවා PNP වල. NPN වල එළියට එනවා. මොකද්ද මේ ඊතලෙන් අපි සඳහන් කරන්නේ? මේ ඊතලෙන් කියවෙන්නේ පුතේ මොකද්ද? මෙන්න මේක. විමෝචකය හඳුනා ගැනීමට ඊසක් පාවිච්චි කරන මේ ඊතලෙන් තමයි විමෝචකය හඳුනගන්නේ. ඊතලයේ හිසෙන් දැක්වෙන්නේ විමෝචකය සහ සංග්‍රාහකය අතර ට්‍රාන්සිස්ටරය තුළ ධාරාව ගලන දිශාවයි. දැන් මෙන්න PNP ට්‍රාන්සිස්ටර් එක මේ විමෝචකයේ ඉඳලා යන ඊතලයේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒකේ අදහස වෙන්නේ පුතේ ධාරාව ගලන්නේ විමෝචකයේ සිට සංග්‍රාහකයට. විමෝචකයේ සිට සංග්‍රාහකයට ධාරාව ගලනවා. ඒක තමයි මේකේ අදහස. ඊළඟට NPN ට්‍රාන්සිස්ටරේ ඊතලයේ පහළට තියෙනවා ධාරාව ගලන්නේ සංග්‍රාහකයේ සිට විමෝචකයේ දෙසට. සංග්‍රාහකයේ සිට විමෝචකයේ දෙසට. එහෙනම් මේ ධාරාව ගලන දිශාව තමයි අපිට මේ ඊතලෙන් පෙන්눔 කරන්නේ. එහෙනම් දැන් මෙතන එච්චර දුරට හිතන්න ඕනෙත් නෑ. ඊතලයේ ඇතුළට තියෙන්නේ PNP කියලා මතක තියාගත්තා නම් ඇති. එහෙනම් පුතේ මේ ට්‍රාන්සිස්ටරය PNP ට්‍රාන්සිස්ටරයක්. හොඳයි. ඊළඟට අපි දන්නවා අපේ දේහයේ පුතේ මේ සමායෝජනය කියලා දෙයක් සිද්ධ වෙනවා. සමායෝජනය කියලා කියන්නේ අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවෙන වෙනස් වීම් වලට දේහය හැඩගස්වන එකට. අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවෙන වෙනස් වීම් වලට දේහය හැඩගස්වන එක තමයි අපි කියන්නේ පුතේ සමායෝජනය කියලා. ඔය සමායෝජනයේ ආකාර දෙකකට කරන්න පුළුවන්. එකක් ස්නායුක සමායෝජනය, අනිත් එක අස්නායුක සමායෝජනය හෙවත් රසායනික සමායෝජනය. මෙන්න මේ රසායනික සමායෝජනය සිද්ධ කරන්නේ පුතේ අන්තරාසර්ග ග්‍රන්ථි වලින් නිකුත් කරන හෝමෝන මගින්. හෝමෝනික සමායෝජනය කියලත් මේක හඳුන්වනවා. අන්තරාසර්ග ග්‍රන්ථි වලින් නිකුත් කරන හෝමෝන වලින් තමයි මේ සමායෝජනය සිද්ධ කරන්නේ. ඉතින් මේ අන්තරාසර්ග ග්‍රන්ථි ගණනාවක් ඔයාගේ දේහය තුල තියෙනවා. ඒ ග්‍රන්ථි වලින් නිෂ්පාදනය කරනවා විවිධ හෝමෝන නිෂ්පාදනය කරනවා. ඒ හෝමෝන එක එක වැඩ කරනවා. දැන් මෙතන අහන්නේ ග්‍රන්ථිය මොකද්ද? ඊට අදාළ හෝමෝනය හරිද වැරදිද කියලා අහනවා. හොඳයි. එතකොට පුතේ පිටියුටරිය මොලේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය ඕකෙන් වර්ධක හෝමෝනය growth හෝමෝන් එක GH හෝමෝන් එක නිෂ්පාදනය කරනවා ඒක හරි. තයිරොයිඩ් ග්‍රන්ථිය මේ බෙල්ල ආශ්‍රිතව තියෙන්නේ කැල්සිටොනින් හෝමෝනය නිෂ්පාදනය කරනවා ඒක හරි. ආග්න්‍යාශය මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන්නේ
ඊස්ට්‍රජන් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හදන්නේ ඩිම්බ කෝෂ. ඩිම්බ කෝෂ වලින් තමයි ඒ දෙක නිෂ්පාදනය කරන්නේ. හොඳයි. අධිවෘක්ක ග්‍රන්ථි අපේ වෘක්කයේ වකුගඩු වල උඩින් ඉන්නවා තොප්පියක් දාගෙන වගේ. එතනින් පුතේ ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින් කියලා හෝමෝන දෙකක් හදනවා. ඒ ප්‍රකාශයත් හරි. හැබැයි ආග්නේයාශය ඊස්ට්‍රජන් කියන එක වරදිනවා. හොඳයි ඊළඟ ප්‍රශ්නය. මේසේ මත තබා ඇති වස්තුන් දෙකක් රූපයේ පරිදි සමතුලිතව පවතී. බීහි ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් නම් ඒහි ස්කන්ධය වන්නේ. හොඳයි. අපිට පුතේ මෙන්න මේසයක් උඩ වස්තු දෙකක් දීලා තියෙනවා. වස්තු දෙකක් දීලා තියෙනවා. බීගේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝ දෙකක් කියලා. බීගේ ස්කන්ධය කිලෝ 2යි. හරි. දැන් මම ඔයාව ගෙනියනවා ඔයාගේ මේසෙ උඩ තියෙන වස්තුවක් වෙත. ඔයාගේ පොතක් ගැන හිතන්න, ඔයාගේ ටියුට් එක ගැන හිතන්න, ඔතන තියෙන වතුර වීදුරුව ගැන හිතන්න. හරි. ඒතර පුතේ ඒ වස්තු නිශ්චලයි. නිශ්චලව තියෙනවා. කොහොමද නිශ්චල වෙන්නේ? ඒ වස්තුවේ බර විසින් පුතේ පහළට බලයක් ඇති කරනවා. ඒ වගේම මේසය විසින් ඉහළට බලයක් ඇති කරනවා. ඒකට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. හරිනේ? හරි වස්තුවේ බර විසින් පහළට බලයක් තියෙනවා. රියැක්ෂන් ෆෝස් එක. එහෙම නැත්නම් මේසය විසින් ඉහළට බලයක් යොදනවා. අභිලම්බ තෙරපුම් බලය කියලා ඒක අපි හඳුන්වනවා. ඔය දෙක සමාන නිසා තමයි මේ පොත මෙතන මේ වස්තුව මෙතන නිශ්චල වෙන්නේ. එහෙනම් වස්තුවේ බර විසින් පහළට යොදන බලයයි මේසය විසින් ඉහළට යොදන බලයයි සමානයි. එහෙනම් මට මෙතන මේසෙට ආවොත් R සමානයි CI නිව්ටන්. CI නිව්ටන්. R සමානයි CI නිව්ටන්. ඒ කියන්නේ මේ A හා B කියන දෙන්නගෙන් ඇති කරන හරි දෙන්නගෙන් ඇති ඒ වස්තු දෙකේ බලයෙන් ඇති ඒ වස්තු දෙකේ බරෙන් ඇති කරන බලය තමයි නිව්ටන් CI කියලා දීලා තියෙන්නේ. හරි නිව්ටන් CI කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට ඒක 100යි. එතකොට මේ දෙන්නම ඇති කරන බලයත් නිව්ටන් 100ක් වෙන්න ඕන නේද? ඒ කියන්නේ මේ ඉහළට ඇති කරන බලය R රියැක්ෂන් ෆෝස් එක අභිලම්බ තෙරපුම් බලයත් 100ක් වෙන්න ඕන. මේ දෙන්න 100යි නම් උඩට එකක් 100ක් වෙන්න ඕන. එහෙනම් R සමානයි 100යි. R සමානයි 100යි. එතකොට දැන් අපෙන් අහන්නේ ඒහි ස්කන්ධය. ඒහි ස්කන්ධය. එතකොට දැන් A ගේ ස්කන්ධය B ගේ ස්කන්ධය කිලෝ 2යි. ඒගේ ස්කන්ධය තමයි අහන්නේ. ඔයා මෙහෙම එකක් අහලා තියෙනවද කවදා හරි? මොකක්ද අහලා තියෙන්නේ? මෙන්න මේක. කිලෝග්‍රෑම් එකක වස්තුවක් මත නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ ස්කන්ධයයි නිව්ටනුයි අතර තියෙන පොඩි සම්බන්ධතාවයක් වගේ එකක්. කිලෝ එකක් මත නිව්ටන් මේ මොකද්ද කරේ? නිව්ටන් 100ක් ඇන්දනේ. හරි. නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි. නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. හොඳට මතක තියාගන්න. කිලෝ එකක් මත නිව්ටන් 10යි. ඒ කියන්නේ කිලෝ එකක් සමානයි නිව්ටන් 10යි. එහෙනම් කිලෝ 100 මේ නිව්ටන් 100ක් සමානයි කොච්චරක්ද? නිව්ටන් 100ක් කියන්නේ සර් එහෙනම් කිලෝ 10ක්. කිලෝ 10ක්. හරි. කිලෝ 10ක්. එතකොට B කීයද? 2යි. එහෙනම් දෙකක් අඩු කරන්න. දෙකක් අඩු කරන්න එපයි පුතේ. එතකොට එනවා 8ක්. 8යි කියලා එන්නේ මොකක්ද? A ගේ ස්කන්ධය. A ගේ ස්කන්ධය. එහෙනම් පුතේ A කියන්නේ කිලෝ 8යි. A කියන්නේ කිලෝ 8යි. 29 වෙනි ප්‍රශ්නේ. ආහාර දාමයක බැරලෝහ අධික සාන්ද්‍රණයකින් තැන්පත් වී ඇති සත්වයා විය හැක්කේ. පුතේ බැරලෝහයක් කියලා කියන්නේ මේකත් 15 වෙනි පාඩමේ අපිට ලොකුවට ටිකක් සාකච්ඡා කරන්න තියෙන එක. බැරලෝහයක් කියලා කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ වැඩි ලෝහ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නේ අණුක ස්කන්ධය නෙමෙයි පුතේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගොඩක් වැඩි කට්ටිය. මට හරියටම ෂුවර් නෑ බැරලෝහයක් තමයි පුතේ කොපර් තඹවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 63යි වගේ මතක. හරි ඔය 60 ගාණක් වෙනවා. ඒතර අන්න වැඩිනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වැඩි. ආන් මේ වගේ වට තමයි අපි කියන්නේ පුතේ බැරලෝහ කියලා. දැන් උදාහරණ පුතේ ආසනික්, කැඩ්මියම්, රසදිය, කොපර් නේ කොපර් කියන්නේ තඹ. ඔක්කොම බැරලෝහ. දැන් මේ බැරලෝහ පුතේ මේ හරි අපිට මේ පරිසරයට හරි හානි කරයි. එහෙම නැත්නම් අපිට හරි හානි කර වෙන්න පුළුවන්. මොකද මේවා ආහාර දාමවල පුරුක්වල තැම්පත් වෙනවා. දැන් උදාහරණයක්. මේ තියෙන්නේ විලක් කියලා ඔයා හිතන්න. මේ විලක් කියලා ඔයා හිතන්න. විලක්. හරි. දැන් මේ විලක ආහාර දාමයක් තමයි මේ තියෙන්නේ. විලක් හරි මොකක් හරි ජලජ ආහාර දාමයක් කියලා හිතන්නකෝ මේක. හරි. එතකොට මේ වතුරේ අස්සේ තියෙනවා කියලා හිතන්න. නෑ මේ වතුරේ තියෙනවා කියලා හිතන්න බැරලෝහ. ආසනික් තියෙනවා කියලා හිතන්න. ආසනික් කියන බැරලෝහේ තියෙනවා කියලා හිතන්න. එතකොට මේ වතුරේ තියෙනවා මේ 0.00003ක් තියෙනවා. ppm කියන්නේ parts per million. හරි.
ඔය වතුර බොනවා කියලා හිතන්නකො වතුර ටිකක් ගන්නවා කියලා හිතන්නකො මේ ඉස්ස හරි පොකරිස් හරි මොකා හරි හරි. ඒතර උන්ගේ ඇඟට මේවා යනවා. නේ? ඒතර ඌගේ ඇඟට කොච්චරක් යනවද? 0.04ක් යනවා. හරි උන් ටිකක් වැඩිපුර ගන්නවනේ 0.04ක් යනවා. ඊට පස්සේ දැන් මුංග කනවා කියලා හිතන්නකො ඊට ටිකක් ලොකු මාළු ස්මෝල් ෆිෂ්. ඒතර දැන් මේ පොඩි මාළුවෝ මුංග ගොඩක් කනවනේ. මුන් 10ක් 15ක් කනවා. ඒතර උන්ගේ ඇඟට යනවා 0.5ක් විතර. කොටස් 0.5ක් විතර යනවා. ඊට පස්සේ ලොකු මාළුවෙක් ඇවිල්ලා මුංග 10ක් 15ක් කනවා. එතකොට අන්න කොටස් දෙකක් වුණා. කොටස් දෙකක් මූගේ ඇඟට යනවා. දැන් මූගේ ඇඟේ මේවා තැම්පත් වෙලා තියෙනවා. මූගේ ඇඟෙන් එළියට යන්නේ නැහැ. හරි. ඒක තමයි මේ ආහාර දාමේ පුරුක් වල තැම්පත් වෙන්නේ. ඊට පස්සේ මේ මාළුව 5 දිනක් විතර කෑවා කියලා හිතන්නකො මූ. හරි. පහක් නෙවෙයි එන බර ගාණක් කෑවා කියලා හිතන්නකො. උකුස්සා රාජාලේ හරි මොකා හරි. ඒතර ඌගේ ඇඟට යනවා කොටස් 25. දැන් ඌගේ ඇඟේ බැරලෝහ අධික සාන්ද්‍රණයක් තියෙනවනේ. දැන් මේ ඉස්සා පොකිරිස්සට සාපේක්ෂව අධික සාන්ද්‍රණයක් තියෙනවා. දැන් මූව කන්න කවුරුත් නැහැනේ. මූව කන්න කවුරුත් නැහැ. එහෙනම් මූගේ ඇඟේ මේක තියෙනවා. මූට හානි කර වෙන්න පුළුවන්. ගොඩක් හානි කර වෙන්න පුළුවන්. ඒතර ආහාර දාමයක අවසාන පුරුක් වෙලා ඉන්න කට්ටියට තමයි මේ අවුල එන්නේ. දැන් අපිත් ආහාර දාමයක අන්තිමට ඉන්නේ පුතේ. ආහාර දාම වල සාමාන්‍යයෙන් අපි අන්තිමට ඉන්නේ. අපිව කන්න එකෙක් නැහැනේ. ඒතකොට ඔය බැරලෝහ ගොඩක් අපේ ඇඟේ තියෙනවා. අපේ ඇඟේ ගොඩක් තියෙනවා. හරි. දැන් අපි මාළු වල එහෙම තියෙනවා කියලා කියනවා. ඉතින් අපි දන්නේ නැහැ ඇත්තද බොරුදවා කියලා. කොහොම හරි ඉතින් බැරලෝහ මේ විදිහට තැම්පත් වෙන එකට අපි කියනවා පුතේ මේ බැරලෝ මේ ආහාර දාමයක පුරුක් වෙලා මේ බැරලෝහ තැම්පත් වුණාට පස්සේ ඒවා ඉවත් වෙන්නේ නැහැ ඒ සත්වයාගෙන්. ඒවා හැමම තියෙනවා. ඊළඟ පුරුකට ඒවා යනවා. ඒතර අවුල් එන්නේ ආහාර දාමයක පුරුක් වෙලා ඉහළින්ම ඉන්න පුරුකේ ඉන්න කාට තමයි කේස් වෙන්නේ. දැන් මෙතන නම් කවුද පුතේ? උකුස්සා. මෙතන නම් කවුද? උකුස්සා. හරි. ඊළඟ එක. වස්තුවක් තිරස් තලයක් මත නිව්ටන් 10ක බලයක් යොදා සෙන්ටිමීටර් 200ක දුරක් චලනය කරන ලදී. වස්තුව මත කරන ලද කාර්ය ප්‍රමාණය වන්නේ. පුතේ මොකද්ද කාර්ය කියලා කියන්නේ? කාර්ය කියලා කියන්නේ බලය වැඩි කරන්න යොදපු බලය නිසා වස්තුවේ සිදු කරන විස්ථාපනය දුරෙන්. හරි? දුරෙන් වැඩි කරන්න. ඒක සරලව කිව්වොත් එහෙම ඔයා හිතන්න වාහනයක් තල්ලු කරනවා කියලා හිතන්න. ඒතර වාහනයට යොදන බලය වැඩි කරන්න වාහනේ කොච්චරක් දුර ගියාද කියන එකෙන්. දැන් මෙතන නම් මේ බලන්න නිව්ටන් 10ක බලයක් යෙදුවම වස්තුව ගියා සෙන්ටිමීටර 200ක්. ඒතර සෙන්ටිමීටර 200යි කියලා කියන්නේ d distance එක. එහෙම නැත්නම් විස්ථාපනය. f කියලා කියන්නේ බලය. බලය වැඩි කිරීම විස්ථාපනය තමයි පුතේ කාර්ය කියලා කියන්නේ. එහෙනම් දැන් කාර්ය හොයමු. බලය දන්නවා 10යි. වැඩි කරමු 200ෙන්. හරි? 200 වරක් 10 2000යි. වැරදිනේ. ඒ උත්තරේට යන්න එපා. ඇයි පුතේ යන්න එපා කියන්නේ? යන්න එපා කියලා කියන්නේ 200 තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. ඔක මීටර් කරන්න. ඒතර මීටර් නම් කීයක්ද? 0.0 sorry මීටර් නම් 2යි 0.0 වෙන්නේ නේද? හරි දෙකක් වෙනවා. ඇයි? මීටර එකකට සෙන්ටිමීටර් 100ක් තියෙනවා. 100 ඒවා දෙකක් ඔතන. එහෙනම් දෙකෙන් වැඩි කරන්න. 10 වරක් 2 20යි. 10 වරක් 2 20යි. එහෙනම් ජූල් 20ක් එන්න ඕන පුතේ පිළිතුර. ජූල් වලින් තමයි කාර්යම අනින්නේ. ජූල් 20ක් එන්න ඕන. ජූල් 20ක් එන්න ඕන. නිව්ටන් මීටර වලිනුත් මනිනවා. මෙතන නම් ජූල් කියලා අරන් තිනවා. ජූල් කියලා ගමු අපි. හොඳයි. 31 වෙනි ප්‍රශ්නේ. මෙහි දැක්වෙන්නේ ජල භාජනයක් දුණු තරාදියකින් එල්ලා ඇති ආකාරයයි. ජල භාජනයක් දුණු තරාදියකින් එල්ලා තියෙන විදිය තමයි පුතේ මේ දක්වන්නේ. ජලය සහිත බඳුනේ ස්කන්ධය කිලෝ 10යි. මේ ජලය සහිත බඳුනේ ස්කන්ධය කිලෝ 10යි. තවත් තන්තුවක් මගින් එල්ලා යකඩ කුට්ටියක හරි අඩක් ගිල්ලෝ විට ජලය මගින් ඇති කරන උගුරු තෙරපුම නිව්ටන් 5ක් වේ. දුණු තරාදියේ පාඨාංකය විය හැකියි. හරි. දැන් මේක මේ ජල භාජනයේ එල්ලලා තියෙනවා කිලෝ 10ක්. කිලෝ 10ක් එල්ලලා තියෙනවා. හරිද? හරි. එතකොට මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අර ඉස්සෙල්ලා කියපු එකක් ආයෙ කියන්න. 1 කිලෝ එකක් මත නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි. කිලෝ 10යි. එහෙනම් නිව්ටන් කීයද? 100යි. කිලෝ 10යි කියලා කියන්නේ නිව්ටන් 100ක් එනවා. නිව්ටන් 100ක් එනවා. හරි. ඒතර නිව්ටන් 100ක් ඔන්න තියෙනවා. මේ තරාදිය නිව්ටන් 100ක් පැහැදිලිව මෙතන ඇවිල්ලා ඇති නිව්ටන් 100ක්. හරි. අරක මොකද්ද එක ගිල්ලවන්න ඉස්සෙල්ලා. හරි. මොකද්ද ගිල්ලනවා කියන්නේ? යකඩ කුට්ටිය ගිල්ලවන්න ඉස්සෙල්ලා. හරි. නිව්ටන් 100යි. හොඳයි. දැන් යකඩ කුට්ටියක් ගිල්ලනවා මේ ජල භාජනයේ අර්ධව නේ. ඒතර ආකිමිටිස්ව මතක් වෙන්න ඕන. අර්ධ වශයෙන් නෝ සම්පූර්ණයෙන් ගිල්ලුවම කතාව මතක් වෙන්න ඕන ආකිමිටිස්ගේ. හරි. දැන් මෙතනට මම කියන්නම් මෙහෙම.
පුතේ යම් දෙයක් යම් වස්තුවක මේ තරලයක ගිල්ලුවාට පස්සේ ඒ තරලය විසින් ඉහළට බලයක් ඇති කරනවා. ඒකට කියනවා උඩුකුරු තෙරපුම් බලය කියලා. උඩුකුරු තෙරපුම් බලය සමාන වෙනවා පුතේ වස්තුවේ බරට. මේ වස්තුවේ බරට උඩුකුරු තෙරපුම් බලය සමාන වෙනවා. ඒතර අපිට මොකක්ද කියන්නේ? ජලය මගින් නැති කරන ජලය මගින් නැති කරන උඩුකුරු තෙරපුම නිව්ටන් 5යිලු. ජලය මගින් නැති කරන උඩුකුරු තෙරපුම් බලය කීයද? නිව්ටන් 5යි. මේ උඩුකුරු තෙරපුම් බලය නිව්ටන් 5යිලු. නිව්ටන් 5යි. හරි? දැන් මම මොකද්ද ඔයාලට කියපු කාරණේ? වස්තුවක් තරලයක් තුල ගිල්ලුවාට පස්සේ උඩුකුරු තෙරපුම ඇති කරනවා. ඒ උඩුකුරු තෙරපුම සමාන වෙනවා වස්තුවේ බරට. එහෙනම් නිව්ටන් 5යි කියලා කියන්නේ මේ මොකද්ද මේ යකඩ කුට්ටියේ බර කීයද? මේ යකඩ කුට්ටියේ මේ බර බර නිව්ටන් 5යි. බර බලයට සමානයිනේ. බර නිව්ටන් 5යි. දැන් නිව්ටන් වලින් මේක තියාගෙන ගාන හදාගෙන යන්න බෑනේ. මේක කිලෝග්‍රෑම් කරගන්න එපා. මෙන්න මෙතනට ගියාම හරි ඒකට. කිලෝ එකක් සමානයි නිව්ටන් 10යි. එහෙනම් නිව්ටන් 5ක් සමානයි 0.5 කිලෝ. ඒ කියන්නේ ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක් වෙනවා. එහෙනම් පුතේ මොකද්ද? 105ක් වෙනවා නිව්ටන්. 105ක් වෙනවා නිව්ටන්. ඇයි මෙතන 100යි මෙතන 5යි. නේ? වස්තුවේ බරට සමාන වෙනවනේ. 105ක් වෙනවා නිව්ටන්. හරි. ඊළඟ එක. ඉහත රූප සටහන අනුව ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. සත්‍ය වන්නේ. හොඳයි. අපි කෙලින්ම ප්‍රශ්න වලට යන්කෝ. හරි. ඒ කියන්නේ ප්‍රකාශ උත්තර වලට යන්කෝ. y අවස්ථාවේදී වර්තන කෝණය අංශක 90යි. y අවස්ථාව. වර්තන කෝණය. වර්තන කෝණය. මේක 90ක් වෙලා නැහැ. 90ක් වෙලා නැහැනේ. එහෙනම් මේක මේ ඉරේ යන්න එපා. ඉරේ ගියාම තමයි 90ක් වෙන්නේ. ඒක වැරදි. මේක වැරදි. z අවස්ථාවේදී වර්තනයක් සිදු නොවේ. z අවස්ථාවේදී වර්තනයක් සිදු නොවේ. සිදු වේ. සිදු වේනේ. සිදු වේ කියලා තියෙනවා. z අවස්ථාවේදී වර්තනය කියන්නේ මොකද්ද පුතේ? එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණය ගමන් කිරීමේදී මාධ්‍ය දෙක එකතු වෙන තැනදී හැරී ගමන් කිරීම. මේ මොන මගුලක්ද මේ වෙලා තියෙන්නේ? ජලයේ ඊතලත් වැරදි. හරි ඊතලත් වැරදි. අපි හිතමුකෝ නිකමට ඊතල මේ ඊතලෙ මෙහෙම තිබ්බා කියලා. ජලයේ ඉඳලා ඇවිල්ලා ආයෙ ජලයටම ගිහිල්ලා. මෙතන පරාවර්තනයක් තියෙන්නේ. මේක වැරදි. මේක වැරදි. x අවස්ථාවේදී පතන කෝණයට වඩා වර්තන කෝණය අඩුය. x අවස්ථාවේදී x අවස්ථාවේදී පතන කෝණයට වඩා වර්තන කෝණය අඩුය. නෑනේ මේ වර්තන කෝණය නේ. නෑනේ ඒක හරියන්නේ. වැරදි. ඊළඟ එක හරියන්න ඕනේ. බලමු. x අවස්ථාවේදී පතන කෝණය අවදි කෝණයට සමාන වේ. ඔව්. මෙන්න වර්තන කෝණය. ඔක තමයි වර්තන කෝණය වෙන්නේ. හරි. පුතේ මෙහෙම කතාවක් ඔය අහලා තියෙනවා. පතන කෝණ මේ වර්තන කෝණය අංශක 90 වන විට පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වයි. අයිත් කියන්නේ වර්තන කෝණය අංශක 90 වන විට පතන කෝණය අවදි කෝණය ලෙස හැඳින්වේ. මේක 90ක් වෙනකොට පතන කෝණේ නම වෙනස් කරනවා. මොකක් කියලාද? අවදි කෝණය කියලා. ඉතින් පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි තමයි. y අවස්ථාවේදී වර්තන කෝණය y අවස්ථාව මේකනේ පුතේ. sorry මම x කියලා ගත්තනේ. හරි ඔහොම ඉන්න. y අවස්ථාවේදී වර්තන කෝණය අංශක 90යි. ඔව්නේ මේ වර්තන කෝණය අංශක 90යි. ඊළඟ මේ මොකද්ද මේ x එකේදී x අවස්ථාවේදී මෙතන x නේ මම මේක y එක අරගෙන y x පටලව ගත්තා. හරි. මේ තුන්වෙනි හතරවෙනි එක වැරදි. මේ x අවස්ථාවේදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩිය. නෑ. x අවස්ථාවේදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙන්නේ නෑ. අවදි කෝණයක් වෙන්නෙත් නෑ මෙතන. එන බොරුවක් මේක. අවදි කෝණයක් නෑනේ මෙතන. අංශක 90 හෝ ඒක ඉක්මවන්න එපයි. එනේ ඒක වැරදි පුතේ. එහෙනම් මෙතන පිළිතුර ගන්න වෙන්නේ 1 y මං ඉස්සෙල්ලා වැරද්දුවා. හරි. දැන් හරියට ඉගෙන ගන්න. y අවස්ථාවේදී මෙන්න y අවස්ථාවේදී වර්තන කෝණය අංශක 90යි නේ. වර්තන කෝණය අංශක 90යි. මේ අංශක 90ේදී වර්තන කිරණය ගමන් කරන්නේ පුතේ මේ මාධ්‍යම් දෙක හරහා. තව පතන කෝණය වැඩි කරවුවොත් මේ පැත්තට පතන කෝණය වැඩි කරවුවොත් එහෙම මේක එනවා මේ ඇතුළට. එතකොට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. වර්තන කෝණය අවදි කෝණය
පතන කෝණය අවදි කෝණය ඉක්ම වූ විට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. හරි. එහෙනම් 32ට උත්තරේ 1. ඊළඟ ඉහත රූපයේ දැක්වෙන්නේ එක්තරා දිශාවකට වස්තුවක් සිදු චලිතයට අදාළ ප්‍රස්ථාරයක ඒ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ. හරි. නිවැරදි ප්‍රකාශය අපින් ප්‍රශ්න කරනවා. හොඳයි. බලමු අපි. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඔව් ඉතින් හරි. චලිතයේ Q කොටසේදී මන්දනයක් සිදු වේ ඇත. Q කොටස. මෙන්න කාලයේ තප්පර 10 ඉඳලා තප්පර 15ට යනවා. ප්‍රවේගය 20යි. 10 වෙනි තප්පරෙත් 20යි, 11, 12, 13, 14, 15 ඔක්කොගෙම 20යි. ප්‍රවේගය ඒකාකාරයි කාලයත් එක්ක. එහෙනම් මෙතන තියෙන ඒකාකාර ප්‍රවේගයක් මන්දනයක් නෙවෙයි. වැරදි. චලිතයේ P කොටසේදී මන්දනයක් සිදු වේ ඇත. P. මෙන්න P. තප්පර 10ක් ගත වෙලා තියෙනවා. P ට යන්න. මේ පටන් ගන්න බිඳුවෙන් ප්‍රවේගය. ඉවර කරන්නේ 20ෙන්. කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙලා තියෙනවා. කාලයත් එක්ක ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණයක් හෙවත් ධන ත්වරණයක්. හරි. වැරදි. මන්දනයක් නෙවෙයි. ඒක වැරදි. චලිතයේදී Q කොටසේදී සිදු විස්ථාපනය මීටර් 150කි. මීටර් 150කි. දැන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයට අදාළ වර්ගඵලයෙන් අපිට එන්නේ මොකද්ද? විස්ථාපනය. එහෙනම් මේක ඔය ටිකනේ. ඔය ටිකෙන් ගිහිල්ලා තියෙන දුර මීටර 150ලු. ඒතර මේක වැඩි කරන්න වෙන්නේ මොකද්ද? මොකද්ද මේ තල රූපයේ ඍජු කෝණාංශය? 20 වැඩි කරන්න වෙනවා 15. 20 වැඩි කරන්න වෙනවා 15. හරි. 20 15න් වැඩි කරන්න වෙනවා. ඉතින් 20 15න් වැඩි කරාම 150ක් එන්නේ නැහැ. එහෙනම් ඒක වැරදිනේ. ඒක වැරදි. අයින් කළා දාන්න. හොඳයි. ඊළඟ එක. චලිතයේ P කොටසේදී හා R කොටසේදී ත්වරණයක් සිදු වේ ඇත. P කොටස. නේ? P කොටස මම ඉස්සෙල්ලත් කිව්වා ත්වරණයක් තමයි වෙලා තියෙන්නේ. ප්‍රවේගයේ කාලයත් එක්ක එන්න වැඩි වෙලා. R කොටසේදී 15 වෙනි තප්පරේ සිට 20 වෙනි තප්පරේ දක්වා තප්පර 5ක්. 15 වෙනි තප්පරේදී ප්‍රවේගය 20යි පටන් ගන්න. 30 වෙනි තප්පරේදී 20 වෙනි තප්පරේදී ප්‍රවේගය 30ක් වෙලා. කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙලා. කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙනවා නම් ත්වරණයක්. එහෙනම් මෙතන වෙන්නේ ත්වරණයක්. එහෙනම් P සහ R වල සිද්ධ වෙලා තියෙන්නේ ත්වරණයක් තමයි. මානව ලිංග නිර්ණයට අදාළ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. A හා B වලට අදාළ නිවැරදි පිළිතුර කුමක්ද? ඉතින් බලමු අපි ප්‍රශ්න ටික ප්‍රකාශ වලට ගිහිල්ලා. මවකට ලැබෙන දරුවා ගැහැණු දරුවෙකු වීමේ සම්භාවිතාවය 150යි. අපි දන්නවා ශුක්‍රාණුවක තියෙන්නේ XY, බිම්බයක තියෙන්නේ XX. ඒ කියන්නේ තාත්තගෙන් XY, අම්මගෙන් XX. මෙන්න ජන්මාණු හැදෙනවා තාත්තගෙන් X ජන්මාණුවක්, Y ජන්මාණුවක්. අම්මගෙන් හැදෙන්නේ X ජන්මාණුවක්, ඒ වගේම තවත් X ජන්මාණුවක්. ඉතින් මේවා සංයෝජනය වෙන විදිහ තමයි මේ තියෙන්නේ. මේ තාත්තගේ X එකත් එක්ක මේ අම්මගේ X එක සෙට් වුණොත් එහිදී හැදෙන්නේ XX. XX කියලා කියන්නේ ගැහැණු දරුවෙක්. මේ තාත්තගේ X ශුක්‍රාණුවත් එක්ක මේ අම්මගේ X ඩිම්බය එකතු වුණොත් හැදෙන්නේ XX. XX කියන්නේ ගැහැණු දරුවෙක්. මේ තාත්තගේ Y එකත් එක්ක Y ජන්මාණුවත් එක්ක මේ අම්මගේ X ජන්මාණුව එකතු වුණොත් හැදෙන්නේ XY. XY කියන්නේ පිරිමි. මේ තාත්තගේ Y ශුක්‍රාණුව එහෙම නැත්නම් Y ජන්මාණුවත් එක්ක මේ අම්මගේ X ජන්මාණුව හෙවත් X ඩිම්බය එකතු වුණොත් හැදෙන්නේ XY. ඒ කියන්නේ පිරිමි. එක්කෝ කොල්ලෝ දෙන්නෙක් එන්න පුළුවන්, එක්කෝ කෙල්ලෝ දෙන්නෙක් එන්න පුළුවන්. කොල්ලෝ දෙන්නෙක් හරි කෙල්ලෝ දෙන්නෙක් හරි. එකට එකයි සම්භාවිතාවය 50ට 50යි සම්භාවිතාවය 50ට 50යි සම්භාවිතාවය හරියට හරි නේ. ගැහැණු දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය 150යි. හරි. ඊළඟට යුක්තාණු ඇතිවීමේදී පියාගේ X වර්ණ දේහය ලැබෙන විට ලැබෙන විට ගැහැණු දරුවෙක්ද? ඔව්. තාත්තගෙන් X ආවොත් ගැහැණු තමයි. මේ තාත්තගෙන් X ආවොත් ගැහැණු. Y වර්ණ දේහය ලැබෙන විට පිරිමි දරුවෙක්ද කිස නෙවේ. තාත්තගෙන් Y ආවොත් මේ Y ආවොත් එන්නේ XY. මේ Y ආවොත් එන්නේ XY. ඒ කියන්නේ පිරිමි දරුවෙක්. එහෙනම් මේ දෙකම හරියට හරිනේ. මේ කතාව හරි. ඒත් හරි බීත් හරි. 34 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන පිළිතුරු අතරින් ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. පුතේ ජීවීන්ට පොදු ලක්ෂණ අපි ඉගෙන ගන්නවා 10 ශ්‍රේණියේදී ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේ. මේ ජීවීන්ට විතරක් තියෙන ලක්ෂණ එහෙම ලක්ෂණයක් නොවන්නේ
ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. වර්ධනය වෙනවා ඕන ජීවියෙක්, විකසනය වෙනවා ඕන ජීවියෙක්, බහිස්ත්‍රාවය කරනවා ඕන ජීවියෙක්. ඒගොල්ලන්ගේ දේහයේ සෛලවල නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය දේහයෙන් බැහැර කරනවා. ඒක තමයි බහිස්ත්‍රාවය කියන්නේ. ඒක සුත්‍ර ජීවියෙක්ද, ඒක ශාකයක්ද, ඒක සතෙක්ට අදාළ නැත. බහිස්ත්‍රාවය ඕන සතෙක්ට පොදු ලක්ෂණය. පෝෂණය. ඒගොල්ලන් ජීවත් වෙන්න ආහාර ගන්නවා. එහෙනම් පෝෂණය ගන්නවා. එහෙනම් අන්න පෝෂණය ලබනවා. ඒකත් ඕන ජීවියෙක්ට පොදු ලක්ෂණයක්. ඒගොල්ලන් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා අන්තිමට ඒගොල්ලන් විකසනය වෙනවා. ඒවා පොදු ලක්ෂණ. හැබැයි සංචරණය පොදු නෑ. සංචරණය කියලා කියන්නේ චලනයේ ආකාරයක්, තැනකින් තැනකට යන එකක්. ශාකවලට සංචරණය කරන්න බෑ. ඔක ඉගෙන ගන්න 6 පන්තියේදී. ශාකවලට සංචරණය කරන්න බෑ කියලා. ඒක පොදු ලක්ෂණයක් නෙවෙයි. හොඳයි. ඊළඟ අපි දන්නවා මේ ගෙදරට එන විදුලි ඒකක ප්‍රමාණය. විදුලි ඒකක ප්‍රමාණය මනින ඒකකයේ තමයි කිලෝවෝට් පැය. එක්තරා අවුරුද්දක මේ ඒකකයේ සංකේතය අහනවා. K simple, W capital, H simple. කිලෝවෝට් පැය. කිලෝවෝට් පැය. මතක තියාගන්න. මේ කියවන්නේ කිලෝවෝට් පැය. දෙපැත්තේ උන් දෙන්න සිම්පල් වෙනකොට මැද එක කැපිටල් වෙනවා. මේ තමයි විදුලිය මනින ඒකකය. කිලෝවෝට් පැය ගන්න හොයන්නේ අදාළ වොට් ගන්න 1000න් බෙදලා පැය ගාණෙන් වැඩි කරන්න. පැය ගාණෙන් වැඩි කරන්න. හොඳයි. අපි යම් ප්‍රශ්නෙට. වොට් 100 බල්බ 4ක් පැය 3යි. වොට් 60 බල්බ 5ක් පැය 4යි. මාසික විදුලි පරිභෝජන ඒකක ගාණ අහනවා. එක ගෙදරක් තියෙනවා 100 බල්බ 4ක් තියෙනවා. ඒ 100 බල්බ 4 පැය 3ක් දානවා දවසට. 60 බල්බ 5ක් තියෙනවා. එක දිනකට ඒ බල්බ් 5 පැය 4ක් දානවා. පැය 4ක් දානවා. පුතේ හදන්නේ මෙහෙම. CI වෝල්ට් මුළු වොට් ගාන හොයා ගන්න ඕන විශ්සලා. මුළු වොට් ගාන, දෛනික වොට් ගාන. CI වෝල්ට් විදුලි පහන් 4ක් පැය 3ක් දැල්වීමේදී වැය වෙන ශක්තිය 100 වැඩි කරන්න 4න් පැය 3ක් නිසා 3න් වැඩි කරනවා. 60 ඒවා 5ක් තියෙනවා පැය 4ක් යනවා. 65න් වැඩි කරලා 4න් වැඩි කරනවා. ඊට පස්සේ ওই කෑලි දෙක එකතු කරනවා. මෙතන 4 වරක් 3 12යි 12 වැඩි කිරීම 100. මෙතන 5 වරක් 4 20යි 20 වැඩි කිරීම 60. හරි එකතු කරනවා. ඊට පස්සේ මාසෙට දින 30ක් තියෙනවා කියලා හිතනවා. 31ක් නෙමෙයි අපි 30න්නේ ගන්නෙ. එහෙනම් ඔන්න 30න් වැඩි කරනවා. 30න් වැඩි කරනවා. 30න් වැඩි කරනවා. එතන මේ ඇතුළේ කෑලි 1200යි. ඒ කියන්නේ 100 වරක් 12 1200යි 60 වරක් 20 1200යි. 1200යි 1200යි 2400යි 2400 30න් වැඩි කරනවා. කිලෝවෝට් පැය ගාන හොයන්න ඕන නිසා කිලෝවෝට් එකක් කියන්නේ වොට් 1000ක් නිසා 1000න් බෙදෙනවා. 1000න් බෙදෙනවා මෙයාගේ 72ක් එනවා. මොනවාද? කිලෝවෝට් පැය. එහෙනම් පිළිතුරට යන්න 72යි කිලෝවෝට් පැය. 72යි කිලෝවෝට් පැය. ඉතින් 37 වෙනි ප්‍රශ්නේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යිලු. ඔව්. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. සෝඩියම් ග්‍රෑම් 23ක අටි පරමාණු සංඛ්‍යාව. පුතේ මෙන්න මේ වාක්‍ය මතක තියාගන්න ඕන ඔයා මේ වගේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එතන පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. එහෙනම් පුතේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. 23යි. ඊට සමාන ග්‍රෑම් ගාණක් ගන්නවා ග්‍රෑම් 23. ග්‍රෑම් 23ක පරමාණු ගණන් කරවුවොත් 1 2 3 කියලා ගණන් කරනවා. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. 6.02 වැඩි කිරීම 1023යි. 38 වෙනි ප්‍රශ්න. වස්තුවක් මත යෙදෙන බල කීපයක් පහත දැක්කේ. බල කීපය මගින් හටගන්නා සංප්‍රයුක්ත බලය නිව්ටන් 50ක්. බලය යොදන දිශාවට නිව්ටන් 20කි. X බලයේ විශාලත්වය විය හැක්කේ. X බලයේ විශාලත්වය විය හැක්කේ. හොඳයි. අපිට දැන් මේ රූප සටහන බලා ගන්න. සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. බල කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. හොඳයි. ඒතර අපිට කියනවා මොකද්ද කියන්නේ? මගින් හටගන්නා සංප්‍රයුක්ත බලය නිව්ටන් 50ක බලය යොදන දිශාවට නිව්ටන් 10කි.
මේ නිව්ටන් 50 බලය යොදන පැත්තට නිව්ටන් 10ක සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්න නම් එක්ස්ට කොච්චරක් දාන්න ඕනද කියලා අපෙන් අහනවා. හරි. දැන් මේ ඔක්කොම අමතක කරන්නකො මේ බල තුනම අමතක කරන්නකො යා. අමතක කරලා ඔයා හිතන්න නිව්ටන් 10ක බලයක් මේ වස්තුව මත මේ නිව්ටන් 50 පැත්තට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක තමයි සංප්‍රයුක්ත බලය. මේ බල ඔක්කොම වෙනුවට යොදන්න පුළුවන් තනි බලය නිව්ටන් 10යි. මේ පැත්තට 10ක් එවා ගන්න නම් එක්ස්ට කොච්චරක් දාන්න ඕනද? දැන් පුතේ මේ පැත්තට 10ක්. දැන් මේ පැත්තෙන් 50කින් අදින්න. මේ පැත්තෙන් 50කින් අදින්න. හරි 50කින් අදින්න. මේ පැත්තෙන් 35කින් අදින්න. 35 45 15ක වෙනසක් තියෙනවා. 15ක වෙනසක් තියෙනවා. ඒතර දැන් x නෑ කියලා හිතන්නකෝ යා. x නැත්තම් මේකේ සංප්‍රයුක්ත බලය කීයද? මේ පැත්තෙන් 35කින් අදිනවා මේ පැත්තෙන් 50කින් අදිනවා. ඒතර 15යි සංප්‍රයුක්ත බලය 50යි පැත්තට. දැන් අපිට කියන්නේ 15ක් නෙමෙයි 10ක්. එහෙනම් අපිට 15ක් දීලා තියෙනවා. 15ක් දීලා තියෙනවා 35 කියලා. 10ක් කරන්න ඕන ඕක. ඕක 10ක් කරන්න නම් x ට දාන්න 5ක්. x ට 5ක් දැම්මම හරියන්නේ පුතේ. x ට මෙතන 5ක් දැම්මම 35යි 5යි 40යි. 40ක් මේ පැත්තට අදින්න. 50ක් මේ පැත්තට අදින්න. වැඩි බලයේ දිශාවට යනවා. අන්තරය වෙනස තමයි සංප්‍රයුක්ත බලය. මේ පැත්තෙන් 50යි මේ පැත්තෙන් 40යි. වෙනස 10යි. සංප්‍රයුක්ත බලය 10යි. වැඩි බලයේ දිශාව 50යි පැත්තට. 50යි පැත්තට 10ක් යනවා. එහෙනම් පිළිතුර 5. දෙවෙනි පිළිතුර. 39 වෙනි ප්‍රශ්නේ. පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක්. පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක්. හරි? මේ වගේ එකක් දුන්නේ ගමන් ඔයාට මතක් වෙන්න ඕන වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. හරි? අනම්මනම් වැඩක් නෑ හැම පේපර් එකකම මේක තියෙනවා. වාමාවර්ත භ්‍රමණය දක්ෂිනාවර්ත භ්‍රමණයට සමාන වුණාම මේ වගේ දණ්ඩක් සමතුලිත වෙනවා. ඔකනේ කතන්දරේ. හරි. වාමාවර්ත භ්‍රමණය මං F1 D1 වලින් දක්වනවා. දක්ෂිනාවර්ත භ්‍රමණය F2 D2 වලින් දක්වනවා. මේ හතරෙන් තුනක් දීලා ඇති එකක් හොයන්න කියනවා හැමදාම. ඔකයි වෙන සීන් එක. අපි බලමු මොකද්ද හොයන්න තියෙන්නේ කියලා. F1 දන්නවද? ඒ කියන්නේ වාමාවර්ත භ්‍රමණය. වාමාවර්ත භ්‍රමණය කියලා කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට සිද්ධ වෙන භ්‍රමණය. මේ අතට. දක්ෂිනාවර්ත භ්‍රමණය මේ අතට. ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට සිද්ධ වෙන භ්‍රමණය. හොඳයි F1 වාමාවර්ත භ්‍රමණයේ බලය නිව්ටන් 60යි දීලා තියෙනවා. රයිට්. හරි නිව්ටන් 60. ඊළඟට වාමාවර්ත භ්‍රමණයේ දුර ඒ කියන්නේ කැරකෙන තැනට බලය යොදන තැන ඉඳලා තියෙන දුර 20යි. සර් 20 දාලා නැහැ 0.2 දාලා තියෙනවා. ඔව් එහෙම තමයි. ඇයි? සෙන්ටිමීටර් වලින් නෙවෙයි ආදේශ කරන්න ඕන අන්තර්ජාතික ඒකකයෙන් දුර වැනීමේ මීටර් සෙන්ටිමීටර් 20ක් කියලා කියන්නේ මීටර් නම් 0.2ක්. ඒ පැත්ත හරි. දැන් එන්න දක්ෂිනාවර්ත භ්‍රමණයේ පැත්තට. F2 කියන්නේ දක්ෂිනාවර්ත භ්‍රමණයේ බලය. ඒක තමයි හොයන්න තියෙන්නේ මේ F බලය යගේ මේ. F2 නේ හොයන්න තියෙන්නේ. එහෙනම් මම F කියලා එතනට ලියාගත්තා. F2 කියලා ලියාගත්තත් කමක් නැහැ. ඊළඟ D2 කියලා කියන්නේ දක්ෂිනාවර්ත භ්‍රමණයේ දුර. මෙතන ඉඳන් මෙතනට 20යි. මේක මීටර් කෝදුවක්. මේක සෙන්ටිමීටර් 100ක් දුරයි. එහෙනම් මේ ටික 80යි. මේ ටික 80යි. 80 දාලා උඩ පනින්න එපා. එතන 0.8ක් දාන්න. ඒ තමයි මීටර් කරාම සෙන්ටිමීටර් 0.8යි. හරි. දැන් ඉතින් හරිනේ. F තනි කරගන්නම් මේ පැත්තේ. F තනි කරගත්තම 0.8ට ඉරෙන් යටට යන්න කියමු බෙදීමක් වෙලා. 60 වැඩි කිරීම 0.2 බෙදීම 0.8. අවසාන පිළිතුර නිව්ටන් 15. නිව්ටන් 15ක පිළිතුරක් වෙනවා. නිව්ටන් 15ක පිළිතුරක් වෙනවා. හොඳයි. අද දවසේ සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය. විදුලි බලාගාරයකදී නිපදවන ප්‍රත්‍යාවර්තක විදුලිය සම්ප්‍රේෂණය කර නිවෙස් වෙත ලබා දෙන ආකාරයේ පහත සටහනේ දැක්වේ. ඔව්. අපේ ගෙදරට විදුලිය එන විදිහ තියෙන්නේ මේකේ. අපි දන්නවා අපේ ගෙදරට විදුලිය එනකොට ඔකට ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි කරනවා. ට්‍රාන්ස්ෆෝමරයට කියන සිංහල වචනේ තමයි පරිණාමකය. පරිණාමක ಜಾති දෙකක් තියෙනවා. එකක් අධිකර පරිණාමක අනිත් එක අවකර පරිණාමක. අධිකර පරිණාමකයක් කියන්නේ අඩු වෝල්ටීයතාවයක් දීලා වැඩි වෝල්ටීයතාවයක් ගන්න එකට. අධිකර පරිණාමක. අවකර පරිණාමක කියලා කියන්නේ වැඩි වෝල්ටීයතාවයක් අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන එකට. එහෙනම් ඔන්න ඔය සීන් එක තමයි මෙතෙන්දී වා තේරුම් ගන්න ඕන. හොඳයි. විදුලි බලාගාරේ විදුලි සම්ප්‍රේෂණ එවනවා එතනින්. ඒක විදුලි බල සම්ප්‍රේෂණයට දෙන්නේ අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයක්. ඒ කියන්නේ අධිකර පරිණාමකයක්. P කියන්නේ අධිකර පරිණාමකයක්. විදුලිය බෙදා හරින්නෙත් එහෙම. විදුලිය බෙදා හරිනකොට අපි මොකද්ද කරන්නේ?
හරි මේ ගේ ළඟට ඇවිල්ලානේ සෝරි Q නේ හරි මේ බලන්න විදුලි බල සම්ප්‍රේෂණයේදී ඊට පස්සේ මේක ගෙනෙල්ලා නේ තව ටිකක් ළඟට ගෙනෙල්ලා ඉවරලා තවත් වෝල්ටීයතාවය අඩු කරනවා විදුලිය බෙදා හැරීමේදී තවත් අඩු කරනවා Q කියන්නේ අවකර පරිණාමකයක් ගේ ළඟ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා ඒ ට්‍රාන්ස්ෆෝමරේ හරහා තමයි අපේ ගෙදරට විදුලිය එන්නේ එතකොට තවත් මේක අඩු කරනවා ඒ කියන්නේ R කියන්නේ අවකර පරිණාමකයක් R කියන්නේ අවකර පරිණාමකයක් නම් මේක ඔයා හොඳින් තේරුම් ගන්න අධිකර අවකර තමයි මෙතනදී පිළිතුර වෙන්නේ එහෙනම් මතක තියාගන්න පුතේ හරි එහෙනම් පුතේ ඔන්න අද දවසේ අපි සාකච්ඡා කරපු පේපර් එක මෙතනින් સમાપ્ત කරනවා